අමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, මහ පොළොවසේ තුන් ලොවට පිහිට ඇති මහ සයුරසේ මහා ගැඹුරු ගුණ ඇති සූර්ය රාජයා මෙන් තේජස් ඇති චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා තරම් සෞම්‍ය ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ කල්පයේ පහළවීම සනිටුහන් කරන සුමේධ තාපස අවදිය සාකච්ඡා කරන්න සූදානම් වෙන මොහොත. මේ කල්පයට ගෞතම සම්මා සම්බුද්ධ නමින් පහළ වෙන්න කාය වාක් මනෝ ත්‍රිවිධ ප්‍රනිධානයන් සම්පූර්ණ කරමින් මහා කල්ප අසංඛ්‍ය 4කුත් තවත් මහා කල්ප ලක්ෂ 1ක් පාරමී සම්පූර්ණ කරන්න මේ සසරට බැහැ ගැනීමේ ආරම්භක අවධිය තමයි මේ සුමේධ තාපසතුමා. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුවේ පහළ වෙච්ච කාලේ උන්වහන්සේගෙන් නියත විවරණ අරගෙන තමයි මේ ගමනේ එන්න සූදානම් වෙන්නේ. එහෙමනම් අපි මේ දේශනා මාලාවේ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුමේධ තාපසතුමා සුමේධ මහා පණ්ඩිතයන් ගිහිගය අතහැර යාම පිළිබඳව කාරණාවයි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නෙවෙයි සුමේධ පණ්ඩිතයන් වහන්සේ ගිහිගය අතහැර යාමේ කාරණාවයි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. බුද්ධ වංශ අට කතාවේ චර්යා පිටකයේ සඳහන් වෙන කරුණු ටිකයි අපි සාකච්ඡා කරන්නේ. මේ කාරණාව හරියට නැවත නැවත කල්පනා කර කර මෙනෙහි කරන්න කෙනෙකුට පුළුවන් වුණොත් නෙක්ඛම්මයක අසිරිය මොන තරම්ද කියන කාරණාව මනාව අපේ හදවතේ අවදි කරනවා. නික්මීම. මේ නික්මීම පිළිබඳව මේ විදිහේ සිතුවිලි පහල කරන්න සුමේධ පණ්ඩිතතුමා මොන තරම් ප්‍රඥාවන්තද කියන කාරණාව ඔබට වැටහෙවි. කිසි කෙනෙකුගේ මඟ පෙන්වීමක් අදහසක් සඳහන් කිරීමකින් තොරව මේ සම්බාධ සහිත වූ ජීවිතය පිළිබඳව උන්වහන්සේටම වැටහෙන කාරණා ටික තමයි මේ අට කතාවේ මෙතන සඳහන් කරන්නේ. ගාථාවත් සඳහන් කරමින්ම ඒ කාරණාව සාකච්ඡා කරන්න තිබුණොත් මම හිතන්නේ ඒකේ ප්‍රයෝජනෙ බොහෝම ඉහළයි. ඒ නිසා අපි නික්මීම පිළිබඳව උන්වහන්සේ මොනවද සඳහන් කළේ කියන කාරණාව අද සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රම කීපයක් තියෙනවා. ඒ අතර
අත්තජ්ජාසය එක දේශනා ක්‍රමයක්. භාග්‍යවතුන් වහන්සේම හිතලා මෙහෙම දේශනාවක් කළොත් හොඳයි. උන්වහන්සේම හිතලා උන්වහන්සේගේ අදහසට අනුව කරන දේශනාවල් වලට කියනවා අත්තජ්ජාසය කියලා. පරජ්ජාසය පරජ්ජාසය කියලා සඳහන් කරන්නේ තව කෙනෙකුගේ උවමනාවට නැත්නම් තව කෙනෙකුගේ යහපත නිවන වෙනුවෙන් කරන දේශනාවල්. විශේෂයෙන් රාහුලෝවාද සූත්‍රයේ වාගේ සූත්‍ර දේශනා රාහුල ස්වාමීන් වහන්සේගේ රහත් භාවය වෙනුවෙන් කරන දේශනාවල් පරජ්ජාසය. ඊළඟට සඳහන් කරනවා පුච්චාවසික කවුරු හරි ඇවිල්ලා යමක් විමසුවොත් ඒකට උත්තර දෙමින් කරන දේශනාව පුච්චාවසික. එහෙනම් මේ සුමේද චරිතාපදානයේ පුච්චාවසික දේශනාවක්. සුමේද මේක බුද්ධ වංශ දේශනාව. මේක පුච්චාවසික දේශනා ගණයට තමයි අයිති වෙන්නේ. අනික් කාරණාව තමයි අට්ටුප්පත්තික. යම් කරුණක් මුල් කරගෙන කරන දේශනාවල්. ඒකට හොඳම උදාහරණය තමයි ජාතක පාළිය. දේශනාවක් කරගෙන යනකොට පැන නගින යම් කාරණාවක් පැහැදිලි කරලා දෙන්න උදාහරණ අරගෙන පැහැදිලි කරලා දුන්න ජාතක කතාවලින්. එහෙනම් අට්ටුප්පත්තික යම් කාරණාවක් මුල් කරගෙන කරපු දේශනාවල්. මේ දේශනා ක්‍රම හතරේ අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන මේ දේශනාව පුච්චාවසික කියන දේශනා ක්‍රමයටයි අයිති වෙන්නේ. එවනම් අට කතාවේ සහ පිටකේ සඳහන් වෙන කාරණාවම අපි මේ වෙලාවේ ටිකක් මතක් විස්තර කරලා සාකච්ඡා කරන්න උත්සාහ කරමු මේ හෝරා දෙකක පමණ කාලෙයි. සඳහන් කරනවා මේ දේශනාව ආරම්භ කරමින්ම කප්පේච සත සහස්සේච චතුරෝච අසංකියේ අමරං නාම නගරං දස්ස නෙය්‍යං මනෝරමං. මීට මහාකල්ප අසංඛ්‍ය 4,01,000කට කලින් ඊ타ම රමණීය වූ අමර නාම නම් වූ ඊ타ම මනෝහර නගරයක් තිබුණා. නගරේ නම අමර නුවර. සඳහන් කරනවා අමරං නාම නගරං. අමර නම් වූ නගරයක් තිබුණා. දසහි සද්දේහි අවිචිත්තං අන්තපාන සමායුතං හත්ති සද්දං අස්ස සද්දං බේරි සංකාරතානිච කාදත පිවත චේව අන්නපානේන ගෝසිතං. මේ නගරයේ තියෙන සුන්දරත්වය විස්තර කරලා තියෙනවා. හැම වෙලාවෙම ශබ්ද 10ක් මේ නගරයෙන් ඇහෙනවා කියලා සඳහන් කරනවා සෑම වෙලාවකම. ඒ ශබ්ද 10 තමයි දසහි සද්දේහි අවිවිත්තං. මෙතන සඳහන් කරනවා ආහාර පානයෙන් යුක්ත වූ මේ නගරේ අසුන්ගේ කුංචනාදේ හස්තීන්ගේ කුංචනාදේ අසුන්ගේ හේෂාරාවේ බෙරහඬ සක්හඬ රියහඬ ඒ වගේම නිරන්තරයෙන් මිනිස්සු කතා කරනවා එන්න එන්න කණ්ඩ බොණ්ඩ මේ ආහාර පානාදීන් ඊටාම සමෘද්ධයි. කිසි පැත්තක කොහෙවත් ආහාරයක් හිග නෑ. හැම පැත්තෙම අඬ ගහන්නේ එන්න කණ්ඩ එන්න බොණ්ඩ. එහෙම තමයි අඬ ගහන්නේ. ඒක සඳහන් කරනවා කාදත පිවත එව කව බොව කියන අර්ථයමයි මෙතන තියෙන. ඒ තරම් ආහාර පානාදීන් ඊටා සමෘද්ධයි. ඉතින් මේ අශ්වයන්ගේ හේෂාරාව හස්තීන්ගේ කුංචිනාද මේ නිරන්තරයෙන්ම ඇහෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම අශ්වයෝ ඉඳලා තියෙනවා. ඒ තරම්ම හස්තීන් ඉඳලා තියෙනවා. අර තැනක එකතු වෙච්ච කුරුල්ලෝ නිරන්තරයෙන්ම කෑ ගහනවා වාගේ හස්තීන් සහ අශ්වයෝ කුංචනාද කරලා හේෂාරාව කරලා බෙර හඬ නිරන්තරයෙන් ඇහිලා තියෙනවා. සක් හඬ නිරන්තරයෙන් ඇහිලා තියෙනවා. බෙර හඬ නිරන්තරයෙන් ඇහෙනවා කියලා කියන්නේ මිනිස්සු හැම වෙලාවෙම නැටුම් ගැයුම් වයුම් වාගේ දේවල් වලින් විනෝද වෙමින්ම තමයි ඉඳලා තියෙන්නේ. ඒ නිසා මේ නගරේ අහවල් වෙලාවේ බෙර හඬක් සක් හඬක් නැගෙන්නේ නැහැ කියලා කියන්න වෙලාවක් නැහැ. ඒ වගේම රත හඬ රත යනවා රෝද ගැටෙන හඬ නිරන්තරයෙන් ඇහෙනවා. ඒ කියන්නේ ජනයා නිරන්තරයෙන් එහෙ මෙහෙ ගමන් කරනවා. පාළු බවක් මේ නගරේ
කවදාවත් තිබිච්ච නැති නගරයක් ගැන තමයි මේ විස්තර කරන්නේ. නගරං සබ්බංග සම්පන්නං සබ්බ කම්ම මුපාගතං අන්තරතන සම්පන්නං නානා ජන සමාකුලං සමිද්දං දේව නගරංව ආවාසං පුඤ්ඤකම්මිනං. සඳහන් කරනවා සියලුම නගරාංගයන්ගෙන් සම්පූර්ණයි මේ නගරය. කිසිම දෙයක් මේ නගරයට අඩු නෑ. සියලුම නගරාංගයන්ගෙන් සම්පූර්ණයි. කොයි වගේද කියලා සඳහන් කරනවා සත්‍රුවනින් සමෘද්ධ වූ නානා ජනයා විසින් ගැවසීගත් ඒ නුවර. මේ නුවර ඉන්න සියලුම ජනතාව සත්‍රුවනින් සමෘද්ධයි කියලා. මුතු මැණික් වලින් මේ සත්‍රුවන් පැලඳගෙනමයි ඉන්නේ. ඒ තරම් දියුණු තත්ත්වයක් තිබිලා තියෙනවා. කොයි වගේද කියලා සඳහන් කරනවා වෙසමුණි මහරජුන්ගේ දේව නගරේ වාගේ කියලා. වෙසමුණි රජුගේ දෙව් නුවර වාගේ. මොකද්ද වෙසමුණි රජුගේ දෙව් නුවර? ආලකමන්දාව. මේ දෙව් නුවර වාගේ තමයි එදා අමර නගරය. පුණ්‍යවන්තයන්ගෙන් පිරීලා ඉන්නේ. සමහර නගර තියෙනවා පුණ්‍යවන්තයන්ට විතරයි උපදින්න පුළුවන්. පුණ්‍යවන්තයෝ නැති කාලෙට වල් බිහි වෙලා යනවා. සවැත් නුවර වාගේ, රජගහ නුවර වාගේ. අද අපි ඒ කාරණාව අපිට මනාව ඉස්පිට වෙනවා. අද අපි දඹදිව වඳින්න ගියහම අපි පූජනීය සිද්ධාස්ථානවල කැලෑවල ගිහිල්ලා බලලා ඉන්නේ. පුණ්‍යවන්තයෝ නැහැ. ඒ නිසා මේ නගර පාළු ස්වභාවයක් උසලලා තියෙනවා. නමුත් එදා මිහිබට දිව්‍ය ලෝක වාගේ තිබිච්ච නගර. එhmenan මේ වෙසමුණි රජුගේ ආලක මන්දාව වගේ මේ දෙව් නගරේ තරම් ඊටාම ලස්සනයි කියලා සඳහන් කරනවා මේ අමර නගරය. ඒකට සඳහන් කරනවා නගරේ අමරවතියා සුමේදෝ නාම බ්‍රාහ්මනෝ අනේක කෝටි නිචයෝ පහූත ධන ධඤ්ඤවා අජ්ජායකෝ මත්ත ධාරෝ තින්නං වේදාන පාරගු ලක්කනේ ඉතිහාසේච සදම්මේ පාරමින් ගතු. සඳහන් කරනවා අමරවති නගරේහි. මෙතන මේ ගාථා දෙකම එකතු කරලා තේරුම සඳහන් කරන්නේ 4-5 දෙකේම තේරුම. අමරවති නගරේහි රැස්කල නොයෙක් කෝටි ගණන් බොහෝ ධන ධාන්‍ය ඇති වේද හදාරන්නා වූ වේද මන්ත්‍ර දරන්නා වූ ත්‍රිවේදයාගේ පරතරයට ගිය ලක්ෂණ ශාස්ත්‍රයේදී ඉතිහාසයේහිද ස්වකීය බ්‍රාහ්මණ ධර්මයේහිද පරතරයට ගිය සුමේද නම් බ්‍රාහ්මණෙක් විය. මේ ආශ්චර්යමත් වූ අසිරිමත් නගරයේ බ්‍රාහ්මණෙක් ජීවත් වෙලා තියෙනවා. වේද හදාරන්නා වූ වේද මන්ත්‍ර දරන්නා වූ හොඳට ත්‍රිවේද පාර ප්‍රාප්තයි. වේද මන්ත්‍ර හොඳට පාඩම් කරලා තියෙන්නේ. මහා ප්‍රඥාවන්තයි. මේ මහා ප්‍රඥාවන්තයා හැම ශාස්ත්‍රයකම ලක්ෂණ ශාස්ත්‍රයේද ඉතිහාසයේද මේ හැම පැත්තෙම කාව්‍ය ශාස්ත්‍රයේද හැම පැත්තෙම දක්ෂයි. මේ පඬිතයා ජීවත් වෙන නගරය තමයි මේ අමර නගරය කියලා කියන්නේ. 6 වෙනි ගාථාවෙන් සඳහන් කරනවා රහෝ ගතෝ නිසීදිත්වා එවං කින්තේ සහං තදා දුක්ඛෝ පුනබ්බ වූ නාම ශරීරස්සච බේදනං සම්මෝහ මරණං දුක්ඛං ජරා අභිමද්දනං. මෙන්න මේ පඬිතයාට හිතෙනවා සුමේද පඬිත නම් වූ මම එකලාව හිඳ මෙසේ සිටිමි. පුනර්භවය නම් දුකකි. ශරීර වේදන සංඛ්‍යාත මරණේ දුකකි. දැන් මේ සියලු ලක්ෂණ ශාස්ත්‍රයේහි පරතරයට ගිහිල්ලා සියලු ඉතිහාසයේහි පරතරයට ගිහිල්ලා ත්‍රිවේද පාර પ્રાપ્ત වෙච්ච මේ බ්‍රාහ්මණ තරුණ පඬිවරයා තමයි මේ කල්පනා කරන්නේ. පුනර්භවය නම් දුකක්. නැවත ඉපදීම කියලා කියන්නේ දුකක්. ශරීර වේදන සංඛ්‍යාත වූ මරණේ දුක. එනම් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේම
සසර නැවත නැවත ඉපදීම දුකක්මයි. ඒ වගේම කය බිඳීමෙන් සිදුවෙන මරණය දුකක්මයි. එහෙමනම් මරණයේ වේදනාවක් තියෙනවා, උපත තුල වේදනාවක් තියෙනවා. ඉපදීම නිසා වේදනාවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කළේ මාතෘ ගර්භයේ යම්සේ යම් දවසක පිළිසිඳ ගත්තාද එදා ඉඳලා අප්‍රමාණ දුකක් විඳින්නේ. කොයිතරම් දුකක්ද? අවීචී මහ නිරේ දුක සමානයි මාතෘ ගර්භය ඇතුළේ තියෙන දුක. ඉතින් අතීතයේ මහා පුණ්‍යවන්තයෝ නම් පින්කම් කරලා ප්‍රාර්ථනාම කළා මාතෘ ගර්භයක උපදින්න එපා කියලා. මොකද ඒ තරම් දුක තියෙන නිසා. ඒ නිසා පින් කළා ප්‍රාර්ථනා කළේ මව් කුසේ උපදින්න එපා. ඉතින් ඒ අතර එක්කෙනෙක් තමයි අම්බපාලි. කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා හිටියේ. ඉතින් පින් කරලා මගඵල ලැබුවේ නැහැ. නමුත් අප්‍රමාණව පිරිසිදු සිල් රැක්කා. ඒ සීලේ ප්‍රතිඵලයක් හැටියට මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබෙනවා. නමුත් ප්‍රාර්ථනා කරලා තිබුණේ මාතෘ ගර්භයක උපදින්න එපා කියලා. ඒ නිසා මාතෘ ගර්භයක උපදින්නේ නැහැ. අඹ ගහක් මුල තමයි උපදින්නේ. ඕපපාතිකව පහළ වෙනවා. පුංචි දරුවෝ නෙමෙයි මේ පහළ වෙන්නේ. ඉතින් දිව්‍ය ලෝකෙත් පහළ වෙන්නේ එහෙමයි. සඳහන් කරනවා දිව්‍ය ලෝකේ පහළ වෙනකොට නම් කාන්තාවක් නම් 16 වයසේ 20 වයසේ වගේ වයසින් තමයි පහළ වෙන්නේ. පිරිමි කෙනෙක් නම් 25 වයසේ වගේ තරුණ අවදියෙන් තමයි පහළ වෙන්නේ. එහෙනම් මේ ඕපපාතිකව පහළ වෙන අය ඒ විදිහට තමයි මේ අම්බපාලිත් පහළ වෙන්න ඇත්තේ. අඹ ගහක් මුල. නමුත් කෙනෙක් හිතන්න පුළුවන් මේ තරම් පින් කරලා මාතෘ ගර්භයේ ඉපදෙන්නේ නැතුව ඕපපාතිකව පහළ වෙච්ච මේ මහා පුණ්‍යවන්තිය ඇයි වෛශ්‍යාවක් වුණේ කියලා. වචනේ වැරද්ද. චෛත්‍ය මළුව අතු ගාලා තිබුණා. බොහෝම ලස්සනට මෙයා තමයි ඇමදුවේ. කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍ය මළුව. ඇමදලා වන්දනාවට එන්න කලින් මූණකට සෝදන්න ගියා. එතුමිය මළුවට වඩිනකොට රහත් මෙහෙණින් වහන්සේලා මළුව ප්‍රදක්ෂිනා කරනවා. ඒක රහත් මෙහෙණින් වහන්සේ නමකට කිවිසුමක් ගියා. දන්නේ නැතුව මළුවේ කෙල ටිකක් වැටුණා. දැක්කේ නෑ ඒක. නමුත් මළුව ඇමදපු තැනැත්තිය ඒක මනාව දැක්කා. ශ්‍රද්ධාව වැඩි නිසාම කවුද මේ මළුව අපවිත්‍ර කළේ? මොන වෛශ්‍යාවද මළුව අපවිත්‍ර කළේ කියලා අර වැලි ටිකත් එක්කම අරගෙන විශ්කලා. ආන්ගේ වචනේ වැරද්දට තමයි මේ තරම් පින් කරලත් වෛශ්‍යාවක් හැටියට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. එහෙනම් මේ වචනේ කියන එක හරි පරිස්සමටම හසුරවන්න සිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒකනේ දේශනා කළේ හැම කෙනෙකුගේම කටේ කෙටේරියක් තියෙනවා. හැබැයි මේ කෙටේරියෙන් කොටන්නේ වෙන කාටවත් නෙමෙයි Tamanටමයි. එකකින් කපාගන්නේ තමාවමයි. එහෙනම් මේ වචනේ අකුසලේ පැහැදිලි කරපු තව තැනක්. එහෙනම් මාතෘ ගර්භයේ දුකයි. ඒ නිසා තමයි මේ අය ප්‍රාර්ථනා කළේ මව් කුසක උපදින්න එපා කියලා. මේ අම්බපාලි විතර නෙමෙයි තව බොහෝ දෙනා. පොක්කර සාති බ්‍රාහ්මණතුමා, මහා පදුම දේවිය මේගොල්ලෝ මාතෘ ගර්භයේ නෙමෙයි උපදින්නේ. මහා පදුම දේවිය නෙළුම් මලක උපදින්නේ. පොක්කර සාති බ්‍රාහ්මණතුමත් නෙළුම් මලක උපදින්නේ. ඉතින් මහා පදුම දේවිය නම් පසේ බුදුරජාණන් වහන්සේට දන් දීලා කරපු ප්‍රාර්ථනාවක් තමයි මේ බුදුන්පත් වෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. උන්වහන්සේගේ පාත්‍රය අරගෙන ගිහලා බොහොම දුප්පත් විලඳ පූජාවක් කරන්නේ. මෙයාගේ දවල් ආහාරයට විලඳ වී කරල් සූරගෙන ඇවිල්ලා බැද්දා. දුප්පත් කාන්තාව කවදාවත් දන් දීලා නැහැ. නමුත් පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින බව දැක්කා. පාත්‍රය අරගෙන අර පැල ඇතුළට ගිහිල්ලා අර බැදපු විලඳ වලින් විලඳ ඇටේ ගණන් කර පාත්‍රයට දැම්ම විලඳට 500ක්. දාලා ඒ උඩින් මී පැණි වැක්කිරුවා. ළඟ තිබිච්ච පොකුණට ගිහිල්ලා ලොකු නෙළුම් මලක් කඩාගෙන ආවා. ඒ නෙළුම් මලෙන් පාත්‍රේ කට වැහුවා. ඒ පාත්‍රය අරගෙන ගිහිල්ලා තමයි පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. මේ අහිංසක තරුණිය ප්‍රාර්ථනා පහක් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට මේ දම් පූජා කරන පිණින් උපදින භවයක් පාසා මට ඊටාම ලස්සන රූපයක් ලැබෙන්න ඕනේ.
ස්වාමීනි මට පෘථුවියටම අධිපති රජෙක් සමග විවාහ වෙන්න ලැබෙන්න ඕනේ. ස්වාමීනි රජු සමග විවාහ වීමෙන් පසුව මට දරුවෝ 500ක් ලැබෙන්න ඕනේ. කවදාවත් මාතෘ ගර්භයක උපදින්න එපා. මේ වගේ ප්‍රාර්ථනා පහක් තමයි කරන්නේ. ප්‍රාර්ථනා පහම ඒ විදිහටම මුදුන්පත් වෙනවා. ඉතින් නෙළුම් මලක් පූජා කරලා අන්තිම ප්‍රාර්ථනාවත් කළා මම පය තියෙන තැන නෙළුම් මල් පිපෙන්න ඕනේ කියලා. ඉතින් නෙළුම් මලක් ඇතුළෙම තමයි උපදින්නේ. ඒ නිසාම මහා පදුම දේවිය කියලා හැඳින්වුවා. ඉතින් මේ මහ පිං කරපු අය. එහෙනම් ඇයි මාතෘ ගර්භයේ එපා කියලා එහෙම සඳහන් කළේ? අන්න අර අවීචයක තරම් දුක මාතෘ ගර්භයේ තියෙන නිසා. අම්මා උණු වතුර බොනකොට තැම්බෙනවා. අම්මා ඇල් වතුර සීතල දේවල් බොනකොට දරා ගන්න බැරි සීතලක් දැනෙනවා. අම්මා ලුණු සහ ඇඹුල් වැඩිපුර ගන්නකොට කසනවා. නමුත් කසා ගන්න පුළුවන් කමක් නැහැ. අම්මේ උණු වතුර බොන්න එපා කියන්න පුළුවන් කමක් නැහැ. අම්මා මිරිස් වගේ දේවල් අනුභව කරනකොට පිච්චෙනවා. ඉතින් මේ නොවිදිනා දුක්. අම්මා ඇවිදිනකොට අම්මා පඩිපෙලක් වගේ නගිනකොට එහාට මෙහාට මාතෘ ගර්භයේ මේ කලව දෙකට හිර වෙනවා. ඉතින් අප්‍රමාණ දුක්. මාතෘ ගර්භයෙන් එළියට එනකොට සංඝාත නිරයේ පර්වත දෙකට හිර උච්ච පුජ්‍යලයේ යම්සේ දුකක් විඳින්නේද එසේ දුක් විඳිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා පින් කරලා ප්‍රාර්ථනා කළා මාතෘ ගර්භයේ උපදින්න එපා කියලා. එහෙනම් ඒ නිසා සුමේද තාපසතුමත් මෙතන සඳහන් කරනවා නැවත නැවත උපත කියන එක දුක. මරණයද දුක. මරණ වේදනාවක් තියෙනවා. මරණ වේදනාව ජීවිතේ දැනෙන මහත් වූ වේදනාවයි කියලා සඳහන් කරනවා. එහෙනම් ඒ නිසා පුනරුත්පත්තිය කොහොමත් දුක් සහිතයි වේදනා සහිතයි. ඊළඟට සඳහන් කරනවා ඒ සුමේද පඬිත සමයෙහි මම ඉපදීම් ස්වභාව කොට ඇත්තෙමි. ජරාව ස්වභාව කොට ඇත්තෙමි. ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙමි. එහෙයින් ජරා රහිත වූ මරණ රහිත වූ නිර්භය වූ නිර්වාණය සොයන්නෙමි. මම සුමේද තාපස හැටියට උපන්නා. ජාති ජරා ව්‍යාධි මරණ පදනම් කරගත්ත ලෝකයක මම ඉපදුනේ. ඒ නිසා මේ ජාති ජරා ව්‍යාධි මරණ මම දවසක නැති කරන්නම ඕනේ කියලා මේ තමන්ගේ ස්වයම්බූ ඥාණයටමයි මේ අරමුණ එන්නේ. වෙන කිසි කෙනෙකුගෙන් ඉගෙනගෙන දැනගෙන අවබෝධ කරවලා එහෙම නෙවෙයි මේ තමන්ගේ ස්වයම්බූ ඥාණයටමයි මේ සියලු කරුණු කාරණා වැටහෙන්න පටන් ගන්නෙ. ඊළඟට සඳහන් කරනවා ජාති ධම්මෝ ජරා ධම්මෝ ව්‍යාධි ධම්මෝ ච හංසදා අජරං අමරං කේමං පරියේසිස්සාමි නිබ්බුතින්. ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය මේ සියල්ල අතහරින්න පුළුවන් නම් මට සැනසෙන්න පුළුවන්කම තියෙනවා. යන්නෝනි මං පූතිකායන් නානා කුණප පූරිතං චඩ්ඩ ඉත්වාන ගච්ඡෙයං අනපෙක්කෝ අනත්තිකෝ. නානා කුණපෙන් පිරුණු මේ කුණු කය හැරදමා නිරාලය වූයේම් අර්ථ නොවීයේම් යන්නෙම් නම් යෙහික නානා වූ කුණප කොට්ටාසයන්ගෙන් ගැවසිච්ච මේ කුණු කය කිසියම් ප්‍රයෝජනයකින් තොරයි. මේ කුණු කය අතහැරලා දාලා යන්න නැත්තම් මට ඒක මහත් වූ සැපයි. මේ සාමාන්‍ය කෙනෙක්ද මේ කල්පනා කරන්නේ? සීමාවක් නැති අප්‍රමාණ වූ ධනස්කන්ධයන්ගෙන් පිරීලා ඉන්නේ මේ වෙලාවේ. අසීමාන්තිකයි ධනෙ. අම්මා තාත්තා දෙන්නත් මැරිලා ගියාට පස්සේ ලැබෙන ධනස්කන්ධයේ කෝටි ප්‍රකෝටි ගණන්ද කියලා සීමාවක් නැහැ. ඒ වෙලාවේ අහනවා මේ ධනෙ කොහෙන්ද කාගෙන්ද? දැසි දස්සු කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ හත්මුතු පරම්පරාවකින් ඔබ වහන්සේට උරුම වෙලා ලැබෙන ධනෙ. එතකොට මේ ධනෙ මගේ පරම්පරාවේ කට්ටිය අරන් ගියේ නැද්ද කවුරුවත්? නෑ ස්වාමීනි කවුරුවත් ගෙනිච්චේ නැහැ. ඒ ඔබ වහන්සේ වෙනුවෙන් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් මේ ධනෙ මම අරන් යන්න ඕනේ. මේවා නිකන් නිර්පරාදී දාලා ගිහිල්ලා බෑ මේක මම අරන් යන්න ඕනේ. ඉතින් මේ
ඉදිරියට මේ කාරණාව පැහැදිලි වෙනවා. මේ මෙහෙම හිතන්නේ මොනතරම් ධනවතෙක්ද කියන කාරණාව. ඉතින් අපිට නම් ධනෙ තියෙනවනම් අපිට මෙහෙම හිතෙනවා බොහොම අඩුයි මේ ජීවිතේ දුකයි මේක මහා කුණප කොට්ටාසියක් මේක පිළිකුල් සහගතයි වේදනා සහගතයි සංසාරේ දුකයි කියන එක ධනෙ තියෙනකොට අපිට වැටහෙනවා බොහොම අඩුයි. නමුත් මේ ධනවන්තයා ගිහිල්ලා රජුරවන්ට කියනවා මේ කෝටිපති තරුණයා ගිහිල්ලා රජුරවන්ට කියනවා මහරජා මගේ ධනස්කන්ධය ඔබ ගන්න. මට එපා මට මේ ධනෙ වැඩක් නැහැ. මම මේ සියල්ල අතහැරලා දාලා යන්නයි යන්නේ. ඒ වෙලාවේ රජුරු කියනවා රජුරවන්ට ධනෙ අවශ්‍ය නැහැ. මේ නගරේ මේ තරම් සමෘද්ධමත් නම් රජුරුත් ඊටාම ධනපතියෙක්. මට ඔබේ ධනෙන් ඇති ඵලය කුමක්ද කියලා ඇහුවා. ඔබේ ධනය ඔබ කැමති විදිහට පරිහරණය කරන්න. ඊට පස්සේ තමයි තීරණය කළේ සියලු වස්තුව දන් දෙනවා කියලා. දන් දීලා අතහැරලා යන්න කලින් රජුරවන්ට කියන්න ඕනේ. හේතුව තමයි මේ වාගේ සිටුවරයෙක් යටතේ මේ රටෙන් භාගයක් පාලනය වෙනවා. මේ වාගේ සිටුවරු යටතේ තියෙන කර්මාන්ත ශාලා ප්‍රමාණයේ සීමාවක් නැහැ. ඒ කර්මාන්ත ශාලාවල වැඩ කරන ජනී ජනයාගේ ප්‍රමාණයේ සීමාවක් නැහැ. ඒ කර්මාන්ත ශාලාවලින් දවසකට උපයන ආදායම අසීමාන්තිකයි. මේ මහා ධනයක් ඉපේන කර්මාන්ත ශාලා රටෙන් භාගයක් මේ කර්මාන්ත ශාලා ටික වැහුණොත් රටෙන් භාගයක් වැහුණා වගේ වෙනවා. ඒ නිසා මේ ධනපතියන්ට හිතූ පරිදි පිට වෙලා යන්න බෑ. රජුරන්ගෙන් අවසර ඕනේ. ඒ නිසා තමයි ගිහිල්ලා රජුරවන්ට කියන්නේ මහරජා මම මේ සියල්ල අතහරින්නයි සූදානම් ඔබ මේ සියල්ල බාර ගන්න. මට එපා. ඔබේ ධනෙන් මට කවර ප්‍රයෝජනයක්ද? ඒ වෙලාවේ තමයි රජුගෙන් අවසර අරගෙන මුළු නගරේ පුරා අඬපෙර යවන්නේ. සුමේද මාලිගාවේ ධන සම්පත් ඕනම කෙනෙකුට හිතූ පරිදි අරගෙන යන්න දන් දෙනවා. ඒ දුප්පත් අයට දෙනවා කියලා කතාවක් තිබෙන්නේ නැහැ. දුප්පත්ද පොසත්ද ඕනෙම කෙනෙක් තම තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් කැමති තරමට අරගෙන යන්න. එහෙනම් ඒ තරම් ධනෙ තිබිච්ච පුජ්‍යලයක් තමයි මේ ජීවිතේ මේ තරම් නිස්සාරයි නේද කියලා මේ කල්පනා කරන්නේ. අත්ති භෝගීති සෝ මග්ගෝ නසෝ සක්කෝන හේතුයේ පරියේ සිස්සාමි තම් මග්ගං භවතෝ පරිමුත්තිය. සඳහන් කරනවා යම් මාර්ගයකින් නිවනට යම්ද ඒ මග අවශ්‍යයෙන් ඇත. ඒ මග හේතු නොවන්නේ නොහැකි වෙයි. භවයෙන් මිදීම පිණිස ඒ මග සොයන්නේ. යම් මාර්ගයකින් නිවනට යන්න පුළුවන්ද? ඒ මාර්ගය භවයෙන් වැහිලායි තියෙන්නේ. ඒ භවයෙන් වැහිලා ගිහිල්ලා තියෙන මාර්ගය මා විසින් සොයා පාදා ගත යුතුමයි. ඒ නිසා තමයි මේ ධනස්කන්ධය දන් දෙන්න සූදානම් වෙන්නේ. එහෙනම් භවයෙන් වැහිලා තියෙනවා නිවන සොයාගෙන යන මග නිවන කියලා සදාකාලික සැපයක් තියෙන බව මේ මහා පුරුෂයා දන්නවා. නමුත් ඒක භවයෙන් වැහිලා ඒක කොහෙද තියෙන්නේ? ඒක මා විසින්ම සොයන්න ඕනේ. එහෙනම් ධනපතියෙකුට කවදාවත් එහෙම හිතෙන්නේ නැහැ. නමුත් මහා ප්‍රඥාව නිසාම Tamanට මේ කාරණාව වැටහෙනවා. යම්සේ දුක ඇති කලෙහි සුවයකුදු ඇද්ද එසේයින් භවයේ ඇති කලෙහි විභවයකුදු කැමති වේ යුතුය. යම්සේ සුවය ඇතනම් ඒ වගේම දුකකුත් තියෙනවා. සැපක් ඇතනම් දුකකුත් තියෙනවා. ඒ වගේම භවයක් ඇතනම් අනිවාර්යයෙන්ම විභවයක් තියෙන්න ඕනේ. යථාපි උනේහ විජ්ජේන අපරං විජ්ජති සීතලං ඒවං ත්‍රිවිධග්ගි විජ්ජන්තෝ නිබ්බානං ඉච්ඡිතබ්බකං. යම්සේ උෂ්ණය ඇති කලෙහි අන්‍ය සීතලයකුද ඇද්ද එසේයින්ම රාගාදී තුන්ගිනි ඇති කලෙහි නිවෙනෙක් කැමති විය යුතුයමය. උෂ්ණයක් තියෙනවා නම් සීතලක් තියෙනවාමයි. රාගාදී තුන්ගිනි මොනවාද මේ රාගාදී තුන්ගිනි? රාග, ද්වේෂ, මෝහ. මේ තුන්ගින්න තියෙනවා නම් අනිවාර්යයෙන් මේ ගින්නට නිවීමක් තියෙන්න ඕනේ. ඒ නිවීම මා සොයාගෙන යා යුතුමයි.
යම්සේ පාපය ඇති කල්හි කුසලයකුදු ඇද්ද එසේහින් ජාතිය ඇති කල්හි නොඉපදීමක්ද කැමති විය යුතුමය. ඉපදීමක් තියෙනවා නම් ඉපදීමෙන් මිදීමේ ක්‍රමයකුත් තියෙන්න ඕනේ. පාපය ඇතිනම් කුසලයක් තියෙනවා, ජාතිය ඇතිනම් ජාතියෙන් මිදීමේ ක්‍රමයකුත් තිබිය යුතුයි. එසේම මල වැකුණු මිනිසෙක් දිය පිරුණු ගංගාවක් දැක ඒ තඩාගය නොසොයාද ඒ තඩාගයාගේ දෝෂයක් නම් නොවේ. අපූර්ව කියමනක් උන්වහන්සේ මෙතන සඳහන් කරනවා. යම් පුජ්‍යලයකුගේ ඇඟට මල පහ වැටිලා මුළු ශරීරයම දුර්ගන්ධයි. දැන් මේ දුගඳින් මිදෙන්න නම් කරන්න ඕනේ හොඳට වතුරට බැහැලා නාන්න ඕනේ. දැන් නාන්න ඕන තරම් වතුර කඩවල් ගංගාවල් තියෙනවා. මේ මිනිසයා ගඟක් 12ක් සොයාගෙන ගිහිල්ලා මල සෝදලා නාගන්නේ නැහැ. ඉතින් අහනවා උන්වහන්සේ ඒක ගඟේ වැරද්දක්ද මිනිසාගේ වැරද්දක්ද? ගඟේ නම් වරදක් නෑ. ඒක අපේමයි වැරද්ද. එහෙනම් ඒ කාරණාවම උන්වහන්සේ මම එකයි සඳහන් කළේ මේ නෙක්ඛම්ම කතාව මේක මේ වෙලාවෙන් මෙහෙම අහලා නිමා කළොත් නිකන් වචන ටිකක් විතරයි. මේ කාරණාව මේ විදිහටම ත්‍රිපිටකයේ ආශ්‍රයෙන්ම පැහැදිලි කරන්න තීරණය කළේ මේ කරුණෝල සාරය අරගෙන පැය දෙකක් සාකච්ඡා කරන්න දේවල් ඕන තරම් තියෙනවා. නමුත් මේ බුද්ධ දේශනාවේ වචන වලින්ම මේ කාරණාව පැහැදිලි කරගත්තාම ආයේ කාටවත් ඒක පිළිබඳව ප්‍රශ්න කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා නැවත මේ කරුණ මෙනෙහි කරනකොට අපිට මීට වඩා බොහෝ දේවල් වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසාම උන්වහන්සේ සඳහන් කරන්නේ මල වැකුණු පුජ්‍යලයක් මල සෝදා ගන්න නැත්නම් එය ගඟේ හෝ දොලේ හෝ තටාකේ හෝ වරදක් නෙවෙයි. ඒකේ පුජ්‍යලයාගේම වරදක් හැටියට සිහිපත් කරනවා. එසේ හේයින් කෙලස් මල දෙවීමෙහි පොහොසත් අමාවිල ඇති කල්හි ඒ අමාවිල නොසොයා නම් අමූර්ත සංඛ්‍යාත තඩාගයාගේ දෝෂයක් නොවේ. අතන මුලින් සඳහන් කළේ සාමාන්‍ය ලෝකේ අපි කතා කරන මල පහ ගැන. මෙතන සඳහන් කරනවා කෙලස් මල දෙවීමෙහි පොහොසත් සත්‍යයේ ජීවිතේ වහගෙන තියෙන මෙන්න මේ නොඑක් ආකාරයේ වූ ක්ලේශ ධර්මයන් 1500ක් තරම් වූ ක්ලේශ ධර්මයන්ගෙන් ජීවිතේ පිරීලා මේ සෑම ක්ලේශ ධර්මයක් පාසාම අපි සතර අපායටම යොමු කරන්නේ. මේක ක්ලේශ ධර්මයක්වත් අපි නිවනට යොමු කරන ක්ලේශ ධර්මයන් නෙවෙයි, දුගතියට අරගෙන යන ක්ලේශ ධර්මයන්මයි. හැබැයි මල සෝද ගන්න ගඟක් තියෙනවා වගේ කෙලස් මල සෝද ගන්නත් අමාවිල පිරීලා තියෙනවා. ඔහු අමාවිලට බහැලා කෙලස් සෝදන්නේ නැහැ කියලා කියන්නේ ඒක අමාවිලේ වරදක් නෙවෙයි, ඒක පුජ්‍යලයාගේම දෝෂයක්. ඊළඟට සඳහන් කරනවා යම්සේ සතුරන් විසින් අවුරන ලදුවේ ගමනට නිසි මග ඇති කල්හි ඒ පුරුෂතමේ නොපලායේ නම් ඒ මාර්ගයාගේ දෝෂයක් නෙවෙයි. සතුරන් පිරිසක් ඇවිල්ලා වට කරලායි තියෙන්නේ පහර දෙන්න. හැබැයි සතුරන් වට කළාට පැනලා යන්න පාරක් ඉතුරු වෙලා තියෙනවා. සතුරන් දැන හෝ නොදැන. මේ පුද්ගලයා දන්නවා මට බේරෙන්න පාරක් තියෙනවා කියලා. නමුත් ඔහු ඒ පාර දිග දුවන්නේ නැත්නම් ඒක සතුරාගේ දෝෂයක් නෙමෙයි, තමන්ගේ දෝෂයක්මයි. එහෙමනම් කෙලෙස් සතුරන් හැම වෙලාවෙම අපේ සිත වෙලාගෙන අරගෙන ආක්‍රමණය කරලා ඉන්නේ. හැබැයි කෙලෙස් සතුරන්ගෙන් මිදෙන ක්‍රමයකුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ මාර්ගයේ ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ කියලා කියන්නේ ඒක ඒ පුජ්‍යලයාගේම වරදක්, කෙලෙස් වල වරදක් නෙවෙයි. කෙලෙස් ස්වාභාවිකයි කෙලෙස්. නමුත් කෙලෙස් වලින් මිදීම ස්වාභාවික නෑ. ඒක වීරියෙන් යුක්තව යා යුතු ගමනක්. හැබැයි වීරියෙන් නමුත් කෙලෙස් ප්‍රහීණය කරන්න පුළුවන්. ඒ ප්‍රහීණය කරන්න ඔහුම වෑයම් කළ යුතුයි. එසේ හේයින් කෙලෙසුන් විසින් හාත්පසින් අවුරන ලදුවේ නිවන් මඟ ඇති කල්හි ඒ මඟ නොසොයන්නේ නම් ඒ නිර්වාණ මාර්ගයාගේ දෝෂයක් නොවේ. ඒක ඔහුගේම දෝෂයක්. එහෙමනම් අර මාර්ගයෙන් පලා යන්න තියෙනවා වගේ මේ කෙලෙස් සතුරන්ගෙන් පැනලා යන්න නිර්වාණ මාර්ගයේ තියෙනවා. හැබැයි ඒ හොයන්න ඕනේ.
නිකම්ම ඇඟට ඇවිල්ලා පැටලෙන්නේ නැහැ නිර්වාණ මාර්ගයේ. ඒ සොයා යා යුතුමයි. යම්සේ හටගත් ව්‍යාධිය ඇති මිනිසෙක් පිළියම් කරන වෙදෙකු ඇතිකල්හි ඒ ව්‍යාධියට පිළියම් නොකරවා නම් ඒ වෙදාගේ දෝෂයක් නම් නොවේ. ලෙඩෙක් ඉන්නවා වෙද මහත්තයෙක් ඉන්නවා. නමුත් ලෙඩා කවදාවත් වෙද මහත්තයා ගාවට යන්නේ නැහැ. එහෙනම් ඒ වෙද මහත්තයාගේ දෝෂයක් නෙවෙයි, ඒක ලෙඩාගේම දෝෂයක්. එසේ හේයින් කෙලෙස් නැමැති ව්‍යාධීන් විසින් දුකට පැමිණී හාත්පසින් පෙළෙන ලදුවේ ඒ මෝක්ෂචාර්යා නොසොයා නම් ඒ විනේකృత වූ ආර්යයාගේ දෝෂයක් නෙවෙයි. එම කෙලෙස් රෝගයෙන් පීඩාවටපත් වෙනවා. කෙලෙස් උල් ඇනිලා දුක් විඳිනවා. කෙලෙස් උල් ගලවලා ඒ පුද්ගලයා සුවපත් කරන්න පුළුවන් මෝක්ෂාචාර්යවරයෙක් ඉන්නවා. ඒ මෝක්ෂාචාර්යවරයාට විතරයි මේ ඇඟේ ඇනිලා තියෙන කෙලෙස් උල් ගලවලා අයින් කරන්න පුළුවන්කම තියෙන්නේ. පෘථග්ජනයා පිළිබඳව සඳහන් කරනවා ශ්‍රුතවත් පෘථග්ජනයාට එක උලක් ඇහෙනවා කියලා. අශ්‍රුතවත් පෘථග්ජනයාට උල් දෙකක් ඇනෙනවා කියලා සඳහන් කරනවා. අශ්‍රුතවත් පෘථග්ජනයාට ලෙඩක් දුකක් කරදරයක් වෙච්චහම ඔහු කල්පනා කරන්නේ මටමමද වෙන්නේ කියලා. අසනීප නිසා කය වේදනාවත් වැඩි. ඒ වේදනාව නිසා හිතේ වේදනාව වැඩි වෙලා කල්පනා කරනවා මටමද වෙන්නේ කියලා. අශ්‍රුතවත්. එයා බණ අහලා නැහැ. ධර්මයේ දන්නේ නැහැ. ඒ නිසා මේ සංසාරගත ජීවිතය පිළිබඳ අවබෝධයක් නැහැ. නමුත් ශ්‍රුතත් පුතඥයට එයාගේ කයේ වේදනාවක් තියෙනවා. හැබැයි කය ලෙඩ වෙලා තිබුණට මේ පුජ්‍යලයා මනාව ධර්මාබෝධයෙන් ඉන්න නිසා කවදාවත් හිත ලෙඩ කරගන්නේ හිත බොහොම ඍජුව තියෙනවා. කය ලෙඩ වෙලා තියෙනවා. ඒ නිසා මේ කෙලෙස් උල් ගලවලා අයින් කරන මෝක්ෂාචාර්යවරයෙක් ඉන්නකොට කෙලෙස් උල් ඇනිච්ච පුජ්‍යලයා ඒ ආචාර්යවරයාගෙන් පිහිට ලබන්නේ නැහැ කියලා කියන්නේ ආචාර්යවරයාගේ දෝෂයක් නෙමෙයි. මේ සියලු දේවල් සුමේද තාපස පඬිතුමාට තමන්ගේ නිවසට වෙලා ඉඳගෙන වැටහෙන දේවල් මේ සඳහන් කරලා තියෙන්නේ. මොන තරම් ඥානයක් තියෙන්න ඕනේද මේ තරම් උදාහරණ සහිතව මේවා වැටහෙන්නේ. යම්සේ මිනිසෙක් ගෙලෙහි බඳ කුණපය ජුගුප්සා කොට හැර පියා සුකිත වූයේ ස්වෛරී වූයේ සොයං වශී වූයේ නික්මියේද එසේ හේයින්ම අනේක විද කුණපෙන් රැස් වූ මේ කුණපකයි හැරපියා අපේක්ෂා රහිතව අනර්ථ වූයේ යන්නෙමි. යම් පුජ්‍යලෙක් තමන්ගේ ශරීරයේ පුරාම කුණපය ශරීර කුණපය අතහැර සුකිත වූයේ ශරීරයේ පුරා ඇති වෙලා තියෙන මේ කුණප ද්‍රව්‍ය අතහැරලා ඔහු බහැලා පිරිසිදු වෙනවා වතුරට. කුණු ගෑවිලා සෝද ගන්නවා. මඩ ගෑවිලා සෝද ගන්නවා. ඒ වගේ මේ මෝක්ෂාචාර්යවරයා විසින් දේශනා කරපු අමා දහම ජලකඳක්සේ විලක්සේ ඕනෑම පුජ්‍යලෙකුගේ කෙලෙස් කහට කිලිට සෝදා හරිනවා. ඒ සෝදා ගන්න ඥානවන්තයා විසින් වෑයම් කර යුතුමයි. ඊළඟට සඳහන් කරනවා යම්සේ ස්ත්‍රී පුරුෂයෝ ඔවස් කෙලියෙහි කරීසම් මලය අපේක්ෂා රහිත වූවාහු අනර්ථික වූවාහු හැරපියායේද ස්ත්‍රී පුරුෂයෝ ඔවස් කෙලියෙහි කරීස මලය අත්හැරීම පිළිබඳව තවත් අපූර්ව කියමනක්. ස්ත්‍රී පුරුෂ ඕනම කෙනෙක් වැසිකිළියට ගිහිල්ලා මල පහ කරලා ඒ පිළිබඳව කිසිම බලාපොරොත්තුවක් නැතුව කිසිම යටත් පිරිසෙන් ආපහු හැරිලා බැලීමකුදු තොරව ඒ යම්සේ අත්හරිනවද? ඒ යම්සේ අත්හරින්නේද එසේම මේ බන්ධනගත ජීවිතේ හැරයා යුතුයි. නැවත කල්පනා කරලා බැලුවොත් අපිට මේ අපි විසින් බැහැරලන අපද්‍රව්‍ය පිළිබඳව අල්ප මාත්‍රයක බැඳීමක් නැහැ. මෙය හෝ මදක් ඉතුරු කරගත්තා නම් මේ කාර්ය අඩුවෙන් කළා නම් කියලා කිසිම බැඳීමක් නැහැ. බැහැර කරන්න තියෙනවා නම් ඒ උපරිමයේ බැහැර කරන එක තමයි
අරමුණ. අහනම් ඒ වගේම මේ ක්ලේශ ධර්මයන්ද උපරිමයෙන් බැහැර කරලා අත්හරින්න පුළුවන් නම් ඔහුට හම්බ වෙන්නේ පුදුම සුවයක්. කය සැහැල්ලු කරගත්ත තරමට මල මූත්‍රා බැහැර කර තරමට කයට දැනෙන්නේ යම් සුවයක්ද මෙන්න මේ කෙලෙස් රෝගේ තුරන් කරගන්න වෑයම් කරපු පුජ්‍යලයට තියෙන අප්‍රමාණ වූ සුවයක් කියන කාරණාව සිහිපත් කරනවා. ඊට අමතරව සඳහන් කරනවා ඒව මේවාහං ඉමං කායං නානා කුණප පූරිතං චඩ්ඩේයිත්වාන ගච්චිස්සං වච්චං කତ୍වා යතහ කුටින් එසේ හේින්ම නන් වැදෑරුම් කුණපෙන් පිරුණු මේ කය ස්ත්‍රී පුරුෂයන් සිරුරු කිසකොට හැරපියා යන කුටියෙමින් හැරපියා යන්නේ නම් මට මේ මාලිගාවේ එහෙම අතහරින්න නැත්නම් යම්සේ වච්ච කුටිය අතහැර වුන් යන්නේද මට මේ මාලිගාව එසේ හැර යන්නට නැත්නම් කොයිතරම් අගෙයිද කියලායි කල්පනා කරන්නේ. යම්සේ නැව්හිමියෝ දැදුරු වූ දිය වෑහෙන බිඳුණු නැව් අපේක්ෂා රහිත වූවාහු අනර්ථ වූවාහු හැරපියායේද යම්සේ නැව්හිමියා නැව දිරලා සාගරේ මැද්දේ නැව දිරලා දැන් මේ නැවට පිළියම් කරන්න බෑ. කොච්චර පිළියම් කෙරුවත් දිරු නැව සකස් කරන්න බෑ. ඒකට වතුර පිරෙනවා. හැම වෙලාවෙම දිරාපු හිල් වලින් වතුර පිරෙනවා. උඩින් පිරෙන වතුර දිරාපු හිල් වලින් පිටට වැක්කිරලා යනවා. එහෙනම් මේ නැව් හිමියා ඒ නැව අතහරිනවා. මොකද ඒකට ආපහු බද්ධ කිරීම කරන්න බෑ. පෑසුම් කරන්න බෑ. දැන් මෙතන උන්වහන්සේ මේ නැවට උපමා කරන්නේ කුමක්ද? යම්සේ මිනිසෙක් රත්නාදී භාණ්ඩගෙන සොරුන් සමග යනුවේ භාණ්ඩ ඇහිද ගැනීම වන බිය දැක හැරපියායේද මෙතන නැවට උරුම කරන්නේ මේ කය. නැව දිරලා හැම පැත්තෙම නැවට වතුර එනවා. මේ නැව පිළියම් කරන්න බෑ. මේ කයත් ඒ වගේ. හැම පැත්තෙම දොරවල් ඇරලා හැම තැනම අපද්‍රව්‍ය පිරීලා ඒ අපද්‍රව්‍ය පිට කරන්න විදිහක් නැතුව මේකේ තෙරපි තියෙන අපද්‍රව්‍ය. ඉතින් ඒවා හැම තැනම තෙරපි තිබුණොත් පුජ්‍යලයා ඊට වඩා අපහසුතාවයකට පත් වෙන නිසා කොහෙන් හරි තෙරපෙන දේ පිට වෙලා යන්න කියලා දොරවල් 9ක්ම මේකෙන් එළියට විවෘත කරලා දාලා තියෙනවා. අර දිරාපු නැවින් හැම වෙලාවෙම වතුර වැක්කිරෙන්න ආසේ මේ කයෙන් ගත වෙන මොහොතක් පාසා මේ අපද්‍රව්‍ය වැක්කිරි යනවා. ඒ දිරු නැව් හිමියා යම්සේ හැර යන්නේද මේ කය මට එසේ හැර යන්නට ඇතනම් කොයිතරම් සෞභාග්‍ය සම්පන්නද කියලයි මේ මහා පුරුෂයා කල්පනා කරන්නේ. ඊළඟට එසේ හේයින් නව සිදුරු ඇති නිරතුරු මල වැగిරෙන මේ කය නැව් හිමියන් දිරාගේ නැව හැර යන්නාක් මෙන් හැර යන්නේ. යම්සේ මිනිසෙක් රත්නාදී භාණ්ඩගෙන සොරුන් සමග යනුවේ භාණ්ඩ ඇසිද ගැනීමෙක් වන බිය දැක හැරපියායේද එසේ හේයින්ම මේ කය මහසොරෙකු වන්න කුසල් දහම් වෙලා ගන්නා බියෙන් මේ කය හැරපියා යන්නේ. හොරෙක් හොරකම් කරගෙන යනකොට මැණික් ආදී දේවල් මග වැටිලා දැන් මේ හොරකම් කරපු තැන ඉඳලා ආපහු බලාගෙන යන්නේ නැහැ මැණික වැටුනේ කොතනද? ඒගේ මිදුලෙම වැටුණාද? ඒ ගෙදර වැටගාව වැටුණාද? එහෙම නැත්නම් පාරේ වැටුණාද? අය මිනිහා පාරේ වැටිච්ච මැණික් අහුලන් දෙන්නේ නෑ. යා දන්නවා දැන් රජුරවන්ට කියලා නීතියට කියලා හොරකම් කරපු අය දැන් හොයනවා. ආයේ මේ මැණික අහුලන්න මම යනවා කියලා කියන්නේ මම කරගාවින්ම අහු වෙනවා. නිසා යා කවදාවත් ඉන්නේ නෑ. ඔහු ඒ මැණික යම්සේ අතහැර යන්නේද මේ කය හොරෙක් වාගේ. මේ කය මහ හොරෙක් වාගේ. ඇයි මේ කයට හොරා කියලා කිව්වේ? මේ පංච ඉන්ද්‍රියන් නිරන්තරයෙන්ම සූදානම් වෙලා ඉන්නේ මාව පාපයට පොළඹවන්නමයි. ඇහෙන් රූප පෙන්නලා ඒ පැත්තට බඳිනවා.
කනට ශබ්ද ගෙනත් දීලා ඒ පැත්තට බඳිනවා. කයට පහස ගෙනල්ලා දීලා ඒ පැත්තට පටලවනවා. මේ නාසයට සුවඳ, දිවට රස මම හැම වෙලාවෙම මේ පංචකාම ලෝකයට බඳලා දානවා. ඒ පංචකාම ලෝකයට බඳලා දාපු මම පංචකාමයන්ට වහල් වෙනවා. පංචකාමයන්ට වහල් වෙච්ච මට අවබෝධයක් නැතුව යනවා මේ ශරීරයේ, මේ ජීවිතයේ, මේ කය මා ලැබුවේ පෙර පින් කරපු නිසායි. මෙහෙම කයක් මට ලැබුණේ පෙර සිල් රැක්ක නිසායි. අඩුපාඩු නැති ඉන්ද්‍රියන් මට ලැබුණේ, ෂණ සම්පත් ලැබුණේ පෙර අප්‍රමාණ වූ ගුණ පුරාපු නිසාය. සතර අපායේ නිරේ කොටසක් ඉන්නවා, പ്രേත ලෝකේ කොටසක් ඉන්නවා, අසුර ලෝකේ කොටසක් ඉන්නවා, ඒ වගේම තිරිසන් ලෝකේ තව පිරිසක් ඉන්නවා. මම ඒ හතර අපායට නොගියේ ඒ අයට වඩා මම බොහෝ පින් කරපු නිසායි. නමුත් එහෙම පින්කම් කරලා මේ ශ්‍රේෂ්ඨ ජීවිතයට ආපු මම මේ ඉන්ද්‍රියන්ට වහල් වෙලා දැන් කරන්නේ එදා කරපු පින් අමතක කරලා ආපහු පව් රැස් කරනවා. එහෙමනම් මේ අකුසල් නැමැති හොරු මගේ ජීවිතේ කුසල නැමැති ධනෙ හොරකම් කරනවා. කුසල් වඩන්න තියෙන අවස්ථාව මගෙන් හොරා ගන්නවා. කුසල් හොරාගෙන පව් මට පුරවනවා. එහෙම උච්ච මේ කය අතහැරලා යන්න නැත්තම් කොච්චර අගේද කියලා කල්පනා කරනවා. මම මෙසේ සිතා නොයෙක් කෙල ගණන් ධනය නාතානාතයන්ට දී හිමවත කරා එළඹීමි. මේ කාරණාවම කල්පනා කරලා නොයෙක් කෝටි ප්‍රකෝටි ගණන් මගේ ධනය නාතානාදීන්ට, පොහසත් සහ පොහසත් නැති ඕනෑම කෙනෙකුට බෙදාගන්න දීලා මම හිමාලයට වැදුනා. හිමවතට නුදුරු තැන ධම්මික නම් පර්වතයක් වෙයි. එහි මට අසපුවෙක් මොනවට මවන ලද පන්සලකුදු මොනවට මවන ලද. මේ හිමාලි තියෙනවා ධම්මික කියලා පර්වතයක්. මේ ධම්මික කියලා කියන්නේ, ධම්මික කියලා කියන්නේ ගුණ පුරන්නන්ට උදව් කරන නිසා, ගුණ පුරන්නන් පෝෂණය කරපු නිසා, ගුණ පුරන්නන්ට මඟ හදපු නිසා ධම්මිකයි. ඒ පර්වතයේ ළඟ මා වෙනුවෙන් මටම හදාපු මනා වූ පන්සලක් තිබුණා. මම ඒ පන්සලේදී ගුණ පුරනවා කියලා සඳහන් කරනවා. හිමවතස්ස අවිදූරේ ධම්මිකෝ නාම පබ්බතෝ අස්සමෝ සුකතෝ මයිහං පන්නසාලං සුමාපිතා. සඳහන් කරනවා හිමවතට නුදුරු තැනක ධම්මික නම් පර්වතයක් වෙයි. එහි මට අසපුවෙක් මොනවට මවන ලදී. පන්සලකුදු මොනවට මවන ලදී. ධම්මික කියන පර්වතය. පෙර පවා ඍෂිවරු මේ පර්වතය ආශ්‍රය කරගෙන නිවන් දොර අරගෙන තියෙන නිසා මේ පර්වතයේ ධම්මික කියන නමින් හඳුන්වලා තියෙනවා. දමනය කරපු නිසා, ශරීරේන්ද්‍රයන් දමනය කරගත්ත තැන නිසා මේ පර්වතය ධම්මික නමින් හඳුන්වලා තියෙනවා. එතන මට පන්සලක් තිබුණා. මේ අට කතාවේ සඳහන් කරනවා මොකද්ද මේ පන්සල කියන්නේ කියලා. පන්සල කියන්නේ කොළ වලින් වහලේ සෙවිලි කරලා තියෙන නිසා. ඒකයි පන්සල. කොළ වාගේ දේවල් වලින් අතු කොළ ಜಾති ගෙනහිල්ලා වහලේ සෙවිලි කරපු නිසා පන්සල කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් ඒක අද තාමත් අපි එහෙම පාවිච්චි කරනවා පන්සල. ඒ නිසා මට පන්සලක් තිබුණා මේ හිමවත. ඒ වගේම අසපුවෙක් තිබුණා මොනවට මවන ලදී. දැන් මම මේ සියල්ල අතහැරලා වනගත වුණා. දැන් එතකොට මට තියෙනවා අසපුවක්, පන්සලක් මොනවට මවලා තියෙන්නේ. කවුද මේක කවුවේ? මේ මහා ශ්‍රේෂ්ඨයා අප්‍රමාණ ධන සම්පත් අතහැරලා ගිහි ගෙදර තියෙන දුක දැකලා ඒ සියල්ල අතහැරලා දාලා නිවීමේ මාර්ගය හොයාගෙන වනගත වෙනවා. වනයේ තුල තියෙන සතුට හොයාගෙන. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඒක බලාගෙන ඉන්නේ. ශක් දෙවිඳු ඒ වෙලාවේ විශ්කම් දිව්‍ය පුත්‍රයාට කතා කරලා කියනවා ධම්මික පර්වතයේ ළඟ අසපුවක් මවන්න කියලා. ඉතින් ධම්මික පර්වතයේ ළඟටමයි එන්නේ. මනාව මවාපු පන්සලක් අසපුවක් තියෙනවා. තීරණය කරනවා මා වෙනුවෙන්ම මවාපු අසපුවක් මේක. මෙහි වෙන කවුරුවත් නැහැ. ඒ නිසා මම මෙහි ඉඳලා ගුණ පුරනවා කියලා තීරණය කරනවා.
ඒ අසපුවෙහි පස්වැදෑරුම් සක්මන් දොසින් තොර වූ සක්මනක් මැව් නොහොත් පංච නීවරණ දෝෂයෙන් තොර වූ පරිශුද්ධතාදී අෂ්ට ගුණයෙන් යුක්ත වූ අභිඥා බල ලැබීමි. ඒ අසපුවේ මා වෙනුවෙන් මවල තිබුණා පස් වැදෑරුම් දෝෂයන්ගෙන් තොර සක්මනක් මවල තිබුණා. ඒ සක්මනේ මම සක්මන් කරමින් ධ්‍යාන අභිඥා ලබා ගත්තා. ඊටාම කෙටි කාලයකින් ධ්‍යාන අභිඥා ලබා ගන්නවා. පරිශුද්ධතාදී අෂ්ට ගුණයෙන් යුක්ත වූ අභිඥා බල ලැබීම. පංච අභිඥා අෂ්ට සමාපatti කියන දෙකම මේ සක්මනත් ආශ්‍රය කරගෙන ලබනවා. සඳහන් කරනවා සතියෙන් ලබනවා කියලා මේ පංච අභිඥා අෂ්ට සමාපatti. වැඩි කල් ගත කරන්නේ නැහැ. ඊටා රූක්ෂ වූ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. නිදාගත්ත කියලා කොහෙවත් අට කතාවේ සඳහන් කරන්නේ නැහැ. මේ සතිය නිදියලා නැහැ. ඉඳ ගන්නවා, හිට ගන්නවා, සක්මන් කරනවා. දවස් 7ම එහෙමයි කටයුතු කරලා තියෙන්නේ. උග්‍ර තපසක ප්‍රතිඵලයක් හැටියට 7 දවසෙන් අභිඥා ලැබෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ පන්සලත් අතහැරලා යනවා. පන්සලෙත් හරියට දෝෂ තියෙන නිසා පන්සල අතහැරලා යනවා. ඒ කාරණාව ඊළඟ ගාථාවෙන් සිහිපත් කරනවා. එහි අපි සඳහන් කළා පස් වැදෑරුම් දොසින් තොර සක්මනක් පිළිබඳව. මොකද්ද මේ සක්මනේ තියෙන දෝෂ පහ? ඒ දෝෂ පහෙන් තොරයි මේ සක්මන. සඳහන් කරනවා සක්මන මෘදු සමතලා වූ සක්මනක් වෙන්න ඕනේ. සක්මන ගයක් ඇතුලේ තියෙනවා නම් තැන් තැන් වල බිම කැඩිලා, වලවල් ගැහිලා, අමුතුවෙන් පාස්සලා සිමෙන්ති දාලා එහෙම තියෙනවා නම් ඒ සක්මන දෝෂ සහිතයි. මොකද සමහර තැන් ඊටා සිලිඳුවට පෑගෙනවා, සමහර තැන් ගොරෝසුවට පෑගෙනවා, සමහර තැන් වල කකුල් ගැටෙනවා. එහෙම වුණොත් සමාධිය පිහිටවන්න බැරුව යනවා. හිතේ ඒක අරමුණක තියන්න බෑ, දෝෂ සහිතයි. එහෙනම් මෘදු සමතලා වූ පොළොවක් වෙන්න ඕනේ සක්මන. දෙවෙනි කාරණාව සඳහන් කරනවා මැද ගස් සහ මුල් තිබිලා බෑ. එළියේ සක්මන තියෙනවා නම් මේ සක්මන අතර ගස් තියෙන්න බෑ. එතකොටත් සමාධිය එන්නේ නැහැ. මොකද සක්මන කරගෙන යනකොට හිතෙනවා දැන් ගහ ළඟද ගහ හැප්පෙයිද වැදෙයිද, සමාධිය එන්නේ නැහැ. එහෙනම් මුල් තියෙන්නත් බෑ, ගස් තියෙන්නත් බෑ. තුන්වෙනි සඳහන් කරනවා තන සහ වැල් තියෙන්න බෑ. අතීතයේ හරියට තෘණ පොළවේ කැලෑවල් වල තිබිලා තියෙන්නේ මේ සක්මන්. දැන් සක්මනේ තනපත්තු තිබිලා බෑ. පෑගෙනකොට ගැට අහු වෙනවා. අනිත් එක මේ තනපඳුරු යට සර්පයෝ ඉන්න පුළුවන්. ඒකට තව වැලුත් ඇවිල්ලා. ඒ අතර පොඩි සත්තු ඉන්න පුළුවන්. ඒගොල්ලෝ පෑගිලා මැරෙන්නත් පුළුවන්, පැටලෙන්නත් පුළුවන්. ඒ නිසා සක්මන එහෙම වෙලත් බෑ. පළල රියනක් හෝ රියම් භාගයක් තිබිලා බෑ. සක්මනේ පළල රියනක් හෝ රියම් භාගයක් තිබිලා බෑ. එතකොට තේරෙනවා මේ දෙපස නියපොතු ගැටෙයිද, ඇඟිලි ගැටෙයිද, එහෙමනු තුවාල වෙයිද? එතකොට හිත එකඟ වෙනවා නෙමෙයි, ඒ පැත්තට ගමන් කරනවා. ඒ නිසා සඳහන් කරනවා යටත් පිළිසෙන් අඩි 3ක් 4ක්වත් සක්මනේ පළල තියෙන්න ඕනේ. සක්මන ඊට කෙටි වෙලා බෑ. ඊට කෙටි සක්මනක් වුණොත් ඒත් හිත පිහිටවා ගන්න අමාරුයි. යටත් පිළිසෙන් යාර 60ක්වත් සක්මනට අවශ්‍යයි කියලා සඳහන් කරනවා නියම සක්මනකට. යාර 60ක් කියලා කියන්නේ අඩි 80ක් විතර වෙනවා. මේක තමයි නියම සක්මන. සක්මන ඊට වඩා දික් වෙලත් බෑ. මීට වඩා කොට වෙලත් බෑ. ඊට වඩා දික් වෙලත් බෑ. එහෙනම් මේ අභිඥා ලබන්නේ මෙන්න මේ වගේ මොනවට මැවූ සක්මනක ඉඳගෙන තමයි මේ අභිඥා ලැබලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා එහි නව දසකින් යුක්ත වූ සලුව හැරපීමේ 12 අනුසයකින් යුක්ත වූ වැහැරී සිවුර හැඳෙමි. නව දසකින් යුක්ත වූ හැඳි සලුව හැරපීමේ මම ඒ පන්සලේ ඒ අසපුවේ ඉඳගෙන දෝෂ 9කින් යුක්ත මගේ සලුව අතහැරියා. මා අඳින ඇඳුම මගේ සලුවේ දෝෂ 9ක් තියෙනවා. ඒක මට බාධාවක් මේ ගමන යන්න. එහෙනම් මගේ සලුව මේ ඔක්කොම දේවල් අතහැරපු මට මේ සලුව අතහරින්න බැරි කමක් නැහැ. එහෙනම් මොනවද මේ සලුවේ තියෙන දෝෂ 9?
ඉතින් ඒ දෝෂ නමේ ඔබේ සල්ුවෙත් තියෙනවා මගේ සල්ුවෙත් තියෙනවා. ඒ නිසා අපිට හරි වටිනවා. සඳහන් කරනවා අනර්ගයි. සලුව වටිනවා. වටින නිසා ඒ සලුව මට රකින්න සිද්ධ වෙනවා. ඒක රකින්නවා කියන එක මට බාධාවක්. මේක තමයි පළවෙනි දෝෂය. දෙවෙනි දෝෂය අනුන් දෙනතුරු බලා ඉඳ සිද්ධ වෙනවා. ගේ පින්නතුන් නම් සලුවක් ගන්න හිතනවා තමන් ගිහින් සලුවක් ගන්නවා. ස්වාමීන් වහන්සේ කවුරු හරි සලුවක් පූජා කරනකම් බලාගෙන ඉඳ සිද්ධ වෙනවා. දෝෂ සහිතයි. අනර්ග සලුව රකින්නත් ඕනේ. සලුව පරණ වෙලා ඉරලා දිරලා ගිහිල්ලා තියෙනවා කවුරුවත් සලුවක් දෙනකම් බලාගෙන ඉන්නත් ඕනේ ඉල්ලන්නත් බෑ. ඒවත් සිද්ධ වෙනවා. ඉතින් දුන්නොත් හොඳයි නැත්තම් ඒත් අර දිරාපේකම ඇඳ ඉඳ සිද්ධ වෙනවා. ඊළඟට සඳහන් කරනවා කිලිටු වෙච්චාම හොදන්න වෙනවා. ඒකත් කරදරයක් නේ. ඇඳුම් ගොඩාක් තියෙනකොට කිලිටු වෙච්චාම අපිටම තේරෙනවා කොච්චර කරදරද කියලා. මේ සලුවේ තියෙන සම්බාධ. හතරවෙනිවට සඳහන් කරනවා පඬු පොණ්ඩ සිද්ධ වෙනවා. සිවුර මාසයක් දෙකක් හොදනකොට සිවුරේ තියෙන පඬු ටික ගිහිල්ලා සුදු වෙනවා. ඉතින් ආපහු වතුර උණු කරලා පොතු ಜಾති ගෙනල්ලා කකාරලා දාලා තම්බලා පඬු පොණ්ඩ සිද්ධ වෙනවා. ඔබේ ඇඳුම් වලට සමහරලාට කහට වැටිලා ඒවා සුද්ධ කරන්න එක තැන් වලට දෙන්න වෙනවා. ඇඳුම් වලට නිල් දාන්න සිද්ධ වෙනවා. ඉතින් කහට පොණ්ඩ සිද්ධ වෙනවා කියලා මෙතන සඳහන් කරන්නේ. සිවුරු වලට කහට පොවනවා, ඇඳුම් වලට නිල් දානවා. හරි කරදර වැඩ. ඊළඟට සඳහන් කරනවා දිරනවා. මෙතන දිරනවා කියන්නේ ඉරෙනවා. දිරනවා මහඬ වෙනවා. මේ කාරණා දෙකම එකට සඳහන් කරනවා. හයවෙනි කාරණාව සඳහන් කරනවා දුරට ගිහිල්ලා ඈත ගිහිල්ලා හොයන්න සිද්ධ වෙනවා. මට අහවල් જાතියේ කමිසයක් ඕනේ. ඒ කමිසය මෙහෙනම් නෑ. ඒක අහවල් පැත්තේ ඇති. අහවල් දිහා රෙදි වලට හරි ප්‍රසිද්ධයි ඒ පැත්තේ ඇති. අහවල් සාප්පුවේ රෙදි හොඳයි කියලා ආරංචි ඒ පැත්තේ ඇති. එහෙනම් දුර ඇවිද හොයන්න සිද්ධ වෙනවා. ඒකත් කාලේ නාස්ති කර දවස ගෙවෙන වැඩක්. ඊළඟට සඳහන් කරනවා සතුරන්ගෙන් රකින්න සිද්ධ වෙනවා. අනර්ග සලුවක් ගෙනහම ඒක හරියට ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. මැණික් අල්ලලා තියෙනවා, රත්තරන් ඔබ්බපුව තියෙනවා, මුතු පවලු අල්ලපුව තියෙනවා. ඉතින් ඒවා එළියේ දාලා නෙමෙයි අල්මාරියේ පෙට්ටකෙමේ තියලා තිබ්බත් රකින්න සිද්ධ වෙනවා. කවුරු හරි ගෙදර මුරට තියලා හරි යන්න සිද්ධ වෙනවා. 9 වෙනිට සඳහන් කරනවා ලස්සනයි. ඇඳුම හරි ලස්සනයි. දැන් ලස්සන ඇඳුමක් ඇඳලා යනකොට මට ටිකක් මහිච්ඡතාවය ඇති වෙනවා. එතකොට නිකම්ම පාප ධර්මයක් පිරෙන්න පටන් ගන්නවා මේ දිරලා යන ඇඳුමක් හින්දා. මේ තමයි මේ සලුවේ තියෙන සම්බාධ 9. ඒ නිසා මම සම්බාධ 9ක් සහිත සලුව අතහැරලා දාලා සම්බාධ රහිත ගුණ 12කින් යුක්ත අඳුන් දිවිසමට නැත්තම් තන ඇදිරියට මාරුණා. සලුවේ සම්බාධ 9යි සලුව අතහැරපු මට දෝෂ 12කින් මගේ ඇරෙන්න පුළුවන්කම තිබුණා. ගුණ 12ක් තියෙනවා මම අඳින ඇතිරිය. එහෙනම් ගුණ 12 මොකක්ද කියලා සඳහන් කරනවා අගනා බව අඩුයි. දැන් මොකද්ද මේ අඳින්නේ? තනකොළ වලින් වියාගත්ත ඇඳුමක්. විශේෂ තන වර්ගයකින් තමයි මේ ඇඳුම වියලා තියෙන්නේ. ඒක නිකන් අපි කියමු රෙදි කඩක්. විලි වහගන්න ඉන පහලට අඳින රෙදි කඩක්. මේක වියලා තියෙන්නේ තනකොළ වලින්. ඉතින් වටිනාකමක් නැහැ. කොහෙ දැම්මත් නැති වුණා කියලා මට නැති වෙච්ච දෙයක් නැහැ. ඒ නිසාම සඳහන් කරනවා අනුන්ට අයිති නැහැ. මේක කාටවත් අයිති නැහැ. මොකද කැලෑවෙන් කපාගත්ත තනකොළ වලින් වියාගත්ත එකනේ. මේක කාටවත් අයිති නැහැ. Tamanටම වියාගන්න පුළුවන්. සල්ලි මිල මුදල් වියදම් කර ඇවිද හොයා යන්න දිහක් නැහැ. තනකොළ ටිකක් කපාගත්තා, වේලගත්තා, තමා විසින්ම වියාගත්තා. දිරුවොත් මහඬ වෙන්නේ නැහැ. තනකොළ පැදුර මහඬ බෑ. හොරු ගන්නවා කියලා බයක් නැහැ. පරිහරණය ඊටාම පහසුයි. මේ තනකොළ ඇඳුම පරිහරණය කරන්න හරිම පහසුයි. මොකද මේක හොදන්න දෙයක් නැහැ, වේලන්න දෙයක් නැහැ, මහන්න දෙයක් නැහැ, හොරු ගත්ත කියලා ආරක්ෂා කරන්න දෙයක් නැහැ. මේ හැම පැත්තෙම මේක පාවිච්චි කිරීම පහසුයි. ඒ නිසා ඊටාම සුදුසුයි මේක. මගේ කටයුතු වලට කාලය ඉතුරු කරගන්න මේක ඊටාම සුදුසුයි.
මේක ලස්සන නෑ. ඒ හින්දා ඇඳලා හැඩ බලන්න කැඩපත ගාවට යන්න දෙයක් නෑ. මහිච්ඡතාවය එන්නේ නෑ. 9 ඊටාම අල්පේච්ඡයි මේක ඇඳාම. ඒ නිසා අල්පේච්ඡ ගුණය හොඳටම වැඩෙනවා. 10 සඳහන් කරනවා පහසු ඊටාම පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්කම තියෙනවා. මේ සලුව පිළිබඳව දැඩි අපේක්ෂාවක් මට නැහැ. සලු දෙකක් අඳිනවා නම් මේක අද මෙතන දාලා කියලා දැඩි අපේක්ෂාවක් මට මේකට නැහැ. 12 වෙනි කාරණාව සඳහන් කරනවා මේක කාගෙන්වත් මේකට උවදුරු තිරේ කියලා බයකුත් නැහැ. එහෙනම් අර ඇඳුමට කොච්චර උපද්‍රව තිබුණාද මේ ඇඳුම මට ඕන තැනක දාලා යන්න පුළුවන්. කිලිටු වෙනවා හොදන්න වෙනවා පරණ වෙනවා කියලා කතාවකුත් නැහැ. හොරු ගන්නවා කියලා බියකුත් නැහැ. මහලුක වටිනාකමකුත් නැහැ. මහිච්ඡතාවයක් ඇති වෙන්නෙත් නැහැ. හැම පැත්තෙම පහසුයි. එහෙනම් වටිනා ඇඳුම සම්බාධනා මේකින් යුක්තයි. ඒ නිසා මම මේ ඇඳුම අයින් කරලා මේ තන ඇතිරියට බැහැගත්තා. ඊළඟට සඳහන් කරනවා ඊළඟ ගාථාවේදී වපුට නිපන් රෝපණය කොට නිපන් ධාන්‍ය නිර්වශේෂයෙන් හලිමි. නොඑක් ගුණයෙන් යුක්ත වූ තුවටුයෙන් ගිලිහි වැටුණු ඵල වැළඳීමි. සඳහන් කරනවා මේ භාවනාව කරන කාලේ ආහාර සොයාගෙන වැඩි නෑ කොහෙවත් කියලා. වැඩ ඉන්න තැනට වැටුණා නම් යමක් ගහේ ඵලයක් හෝ කොළයක් අපිට මතක් වෙන්නේ දුෂ්කර ක්‍රියා කරපු කාලේ. එය පමණයි වැළඳුවේ. ආහාර හොයාගෙන යන්න කල් මැරුවේ නෑ. එහෙම කල් මැරුවා නම් දවස් 7න් මේ අභිඥා ලබන්න පුළුවන්කමක් නෑ. මුල් කාරණාව විස්තර සඳහන් කරනවා ආවාසය ගැන. ආවාසයත් අතහරිනවා. ඒ ආවාසය අතහරින්නේ ආවාසයේ තියෙනවා දෝෂ 8ක්. මේ දෝෂ 8 අපි ජීවත් වෙන හැම ආවාසිකම තියෙනවා. දැන් ආවාසය කියහම සමහරවිට අපි පින්නතුන් හිතන්නේ මේ දෝෂ 8ම තියෙන පන්සලේ කියලා. පන්සලෙත් ඔබ ඉන්න තැන දෙකම මෙතන ගණන් ගන්න තියෙන ආවාසය කියලා. බලන්න ඒ දෝෂ 8 එහෙනම් අපි ගෙදරත් තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා බොහෝ දේ රැස් කරන්න වෙනවා. ගයක් හදන්න වෙච්චාම වැලි හොයන්න ඕනේ, ගල් හොයන්න ඕනේ, ගඩොල් හොයන්න ඕනේ, කම්බි හොයන්න ඕනේ, ලී හොයන්න ඕනේ, උළු හොයන්න ඕනේ. කීයක් දේවල් රැස් කරන්න සිද්ධ වෙනවද? මේ තමයි ආවාසයේ එක දෝෂයක්. ඊළඟට සඳහන් කරනවා එහෙම හොයලා රැස් කරලා හැදුවා කියලා ඉවරෙකුත් නැහැ නේ. ඊට පස්සේ පිළිසකර කරන්න සිද්ධ වෙනවා. ආහාරයෙන් කැඩිලා, මෙහෙන් කැඩිලා, අතන දිරලා, මෙතන තෙමිලා පිළිසකර කරන්න සිද්ධ වෙනවා. ඒකත් ඉවරයක් නෑ. අවුරුද්දකට හමාරකට සැරයක්වත් තින්ත ගාලා අඩුපාඩු හදලා පිළිසකර කරන්න සිද්ධ වෙනවමයි. වැඩි මහල්ලන්ට දෙන්න ඕනේ. දැන් මෙතන මේ කාරණාව ගෙදරක නම් ඒ තරම් බලපාන්නේ නෑ. නමුත් මේ කාරණාව බලපානවා පන්සලේදී. මහා සංඝයාට සතු කරලයි පූජා කරලා තියෙන්නේ. අද ඒ අර්ථයේ යම් ප්‍රමාණයකින් බැහැර ගිහිල්ලා. සමහරවිට දායකයෝ කතා කරන්නේ ඔබ වහන්සේගේ පන්සල කියලා. ඒක ඔබ වහන්සේලාට පන්සල් බුද්ධ ශාසනයේ නෑ. ඒක මහා සංඝයා සතුයි. නමුත් මේ පන්සලේ යම් කෙනෙක් ඉන්නවා. හැබැයි ඒක දෝෂ සහිතයි. මොකද මේ පන්සලට වෙලා භාවනා කරන්න බෑ. දැන් මේ සුමේද මහෞත්මයන් වහන්සේ දකින්න හැටි මේක පොදුයි. මට වඩා වැඩිමල් කෙනෙක් ආවොත් මම එළියට බහලා වැඩිමල් කෙනාට මේක දෙන්න ඕනේ. මම භාවනා කර ඉන්න වෙලාවට ආවොත් ඒ වැඩිමල් කෙනා මං ගාවට එලා මම භාවනා කරනවා කියලා බලන්නේ නැහැ. මට කතා කරනවා නැගිටපන් මං ආවා. එහෙනම් දැන් අයිතිය මගේ උඹේ අයිතියෙන් බැහැරයි. දැන් මගේ අයිතිය. මට මේක දීලා මට භාවනා ආසනෙ නැගිටලා යන්න වෙනවා. එහෙමනොත් මගේ භාවනාවට මහලුකු බාධාවක්. ඒ නිසා මෙතන සඳහන් කරනවා වැඩි මහල්ලන්ට දෙන්න ඕනේ කියලා. ඉතින් පන්සලෙන් අයින් වෙච්චාම දෙන්න දෙයක් නැහැ. ඒ නිසා මට ඕන තරම් වාඩි වුණේ යම් වෙලාවකද ඇති තරම් භාවනා කරගන්න මට කාලේ තියෙනවා. මගේ ධ්‍යානෙ බිඳින්න කඩන්න කවුරුවත් එන්නේ නැහැ. සුකුමාල වෙනවා දුක දරා ගන්න බැරුව යනවා. ආවාසයේ ඇතුලේ ඉන්නකොට සුකුමාල වෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ අපි දලු වෙනවා. අපි හොඳට කල්පනා කරලා බැලුවොත්
ඊටාම හොඳට මිල මුදල් තියෙන ගෙදරක ජීවත් වෙන දරුවෙක් සහ ගමේ පයින් ඇවිදලා වෙලේ ඇවිදලා අවුවේ ගිහිල්ලා පයින් ගිහිල්ලා හැදෙන දරුවෙක් මේ දෙන්නට වැඩපොළ කරන්න දුන්නොත් අවුවේ ඒ දෙන්නගෙන් අර බොහොම සැපට හැදිච්ච කෙනාට අර දරුවට තරම් වරුත්තු දෙන්නේ නැහැ. එයාට අපහසු ඊ වැඩ කරන්න. ඒකයි මෙතන සඳහන් කරන්නේ සුකුමාල වෙනවා. එහෙනම් ඇතුලේ ඉන්නකොට මේ කාෂ්ඨක අවුව හොළඟ වැස්ස පින්න දූවිල්ල දරන්න බැරුව යනවා. ඒ නිසා සඳහන් කරනවා මෙතන සුකුමාල වෙනවා, දුක දරා ගන්න බැරුව යනවා, ඉවසන්න බැරුව යනවා. සාමාන්‍යයෙන් වැඩ කරන කෙනෙක් වේලක් දෙකක් නමුත් බඩගින්න ඉවසනවා. නමුත් එහෙම නැති කෙනෙකුට බඩගින්න ඉවසන්න හරි අමාරුයි. මුවා වෙලා පවට ඉඩ හදාගන්න පුළුවන්. දැන් ගයක් කියලා කියන්නේ බිත්ති හතරක් තියෙනවා. මේ බිත්ති හතර ඇතුලේ මම ඉන්නකොට මම මොනව කරනවද කියලා එළියේ ඉන්න අයට පේන්නේ නැහැ. එළියට ඇවිල්ලා මම හොඳ මූණ ලස්සනට පෙන්නගෙන හිටියට මේ බිත්ති හතර ඇතුළටලා මට ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙනම් පන්සල තියෙනකොට මුවා වෙලා ඕන දෙයක් කරගන්න පුළුවන්. පවට ඇති ලැජ්ජාව අඩු වෙනවා. සඳහන් කරන මේ සම්බාධයක්. මගේ කියලා හිතෙනවා. බැඳීම් කරයක් ඇති වෙනවා. මේක මගේ. ඒ නිසා මම මේක සුරක්ෂිත කරන්න ඕනේ, ගොඩනගන්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ, ආදන්න ඕනේ. මගේ කියලා හැඟීමත් මමත්වයක් ගොඩනගෙන්න පටන් ගන්නවා. නොදැනව තෘෂ්ණාවක් වැඩෙන්න පටන් ගන්නවා. හරියට මේක දෙවෙනි ගයක් වාගේ දැන් මට. දැන් අර මහා සම්පත් තියෙන මාලිගාව අතහැරලා ආවේ මම. දැන් මේ මට මවල දුන්න පන්සලට වෙලා ඉඳගෙන නැති ආපහු මම ගෙදරකට ආවා වගේ තමයි. දෙවෙනි ගයක් වගේ. ඊළඟට සඳහන් කරනවා ඊට අමතරව මකුණු ආදීන්ට සාධාරණයි මේක. මේක ඇතුලේ නොයෙක් සත්තු ලගින්න පටන් ගන්නවා. මකුණු වාගේ සත්තු විශේෂයෙන් ලගින්න පටන් ගන්නවා. ඊට පස්සේ මට ඉතින් මහා කරදරයක් තියෙනවා. කොට්ට අවුවේ දාන්න ඕනේ, පැදුරු අවුවේ දාන්න ඕනේ, ඇඳ පොළු ගලවන්න ඕනේ, සෝදන්න ඕනේ, පිහින්න ඕනේ. සමහරලාට ඒගොල්ලෝ එලවන්න බෙහෙත් යොදන්න ඕනේ. එතකොට ප්‍රාණඝාත සිද්ධ වෙන්න පුළුවන්. එතකොට පව් පිරෙන්න පුළුවන්. මහා සම්බාධ කෝටියයි මෙතන දැන්. ඒ නිසා මේ පන්සල නැති එකම හොඳයි කියලා උන්වහන්සේ තීරණය කරනවා. තීරණය කරලා සක්දිවිඳු නමුත් හදලා දුන්න මේ සියලු පහසුකම් සුඛ විහරණ සහිත පන්සලින් අයින් වෙනවා. මේකත් මට බාධාවක්. ඉතින් හිතන්න ඕන ඒ තරම් පහසුකම් සහිතව විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාණන් මේ පන්සල නිර්මාණය කිරුවේ කොයි විදිහට නිර්මාණය කරන්න ඇද්ද? බැඳීම් කරයක් නැතුව ඒක අතහැරලා යන්න උන්වහන්සේගේ අත්හැරීම කොයි තරම්ද කියලා අපිට මෙනෙහි කරගන්න නම් පුළුවන්කමක් නැහැ. ඇයි අත්හැරලා යන්නේ? මෙන්න මේ බාධා 8 තියෙන නිසා ඒ ටික අතහැරලා යනවා. ඊට වඩා පහසුයි පහසුකම් 10ක් සහිතයි රුක්ක මූල සේනාසනය. මේ ගේ ඇතුලේ ඉන්නවට වඩා පහසුකම් 10ක් තියෙනවා. අපිට හිතෙනවා ගයක් නැතුව ජීවත් වෙන එක හරියම දුකයි කියලා. අවුවට ඉන්න බෑ, වැස්සට ඉන්න බෑ, පින්නට ඉන්න බෑ. නමුත් උන්වහන්සේ මෙතන සඳහන් කරනවා මේ අවුවට වැස්සට පින්නට වඩා ඔය ගේ ඇතුලේ ඉන්නකොට මෙන්න මේ වගේ සම්බාධ තියෙනවා. ගේ ඉන්නකොට සම්බාධ 8ක් තියෙනවා. ගෙයින් එළියට ගියාම මට පහසුකම් 10ක් තියෙනවා. සඳහන් කරනවා මොනවද? ටෙස්ට් කරන්න ඕනේ නැහැ. අපූර්වට ගහ යට ගිහලා ඉඳගෙන ඉන්න මිසක් ලී ගඩොල් වැලි මොකවත් හොයන්න දෙයක් ටෙස්ට් කරන්න දෙයක් නැහැ. යන පරක්කුවටම ලැබෙනවා. එහෙම ගයක් හොයන්න බෑනේ. ගහක් අතන තියෙනවා. මම අද මේ ගහ යට ඉන්නේ. ඉතින් ගහ තියෙනවා කියලා දැක්ක ගමන් මට ඒ සේනාසනේ හිමි වෙලා යන පරක්කුවටම ලැබෙනවා. ඒක හරි පහසුකම. එහෙම ගයක් ලබන්න බෑ. ඊළඟට සඳහන් කරනවා නිතර අනිත්‍යතාවය වැටහෙනවා. දැන් මේ ගහ යටනේ වාඩි වෙලා ඉන්නේ. ගහේ කොළ ඉදිරිය බිම වැටෙනවා. සමහර කොළ හරි ලස්සන දළු කොළක් තියෙනවා. මධ්‍යම කොළක් තියෙනවා. ඉදිච්ච කොළක් තව ගහේ තියෙනවා. වේල්ලා පඬුවන් පාට වෙලා වැටෙනවා. අනිත්‍ය මෙනෙහි කරන්න හොඳටම පුළුවන්. ඉර පායනවා, ඉර බහිනවා. හඳ පායනවා, හඳ බහිනවා. තරු මතු වෙනවා, තරු නැතු වෙනවා. ඇති වෙනවා, නැති වෙනවා. මේකයි මේ මනාව පේන්නේ. අනිත්‍ය මෙනෙහි කරන්න හොඳටම ඉඩ මෙතන තියෙනවා. ධර්මය ආරක්ෂා කරන වැඩපිළිවෙලමයි මේ එළියේ තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මසුරුකම නැහැ. මගේ කියලා බැඳෙන්න ගයක් නැහැ. මගේ ගෙදර කියලා බැඳෙන්න දෙයක් නැහැ. මේක මගේ ගහයි, මේක මගේ ආසනය කියලා බැඳෙන්න දෙයක් නැහැ. ඊළඟට සඳහන් කරනවා පව් කරන්න හිතෙන්නේ නැහැ. දැන් අතන නම් ගේ ඇතුලේ බිත්ති හතරට වැහිලානේ. ඕන දෙයක් කරන්න හිතෙන්න පුළුවන්, කවුරුවත් දකින්නේ නැහැ. නමුත් මේ ගහ වටේ කියලා කියන්නේ හැම පැත්තෙම විවෘතයි. මුකුත් කරන්න බෑ, කවුරුවත් දකි කියලා බයයි, ලැජ්ජයි.
නින්දාවට අපහසුතාවයට පාත්‍ර වෙයි කියලා පවක් කරන්න අදහසක් එන්නෙම නැහැ. අදහසක් ආවත් පාපයට සහ අනික් අය දැකලා නින්දා කරයි කියන හේතුව නිසා පව කරන්න බැරුව යනවා. මගේ කියලා අල්ලගන්න දෙයක්වත් මෙතන නැහැ. වෘක්ෂ මූලයේ තුල. හරියට දෙයියෝ එක්ක ඉන්නවා වගේ. පුදුමාකාර නිදහසක් දැනෙන්නේ මේ ගහයට. හැම පැත්තෙම සුවයි. ස්වාභාවික වාතය, ස්වාභාවික එළිය හැම පැත්තෙම සුව සහිතයි. දිව්‍ය ලෝකයක දෙවියන් සමග ඉන්නවා වගේ පහසුයි. ඊළඟට සඳහන් කරනවා කිසිම ආවරණයක් නැහැ මේකට. ඕන පැත්තකට විවෘතයි. මට කොයි පැත්තෙන්ද යන්න හිතෙන්නේ මේ ගහ මුලේ ඕන පැත්තකට බහලා මම යනවා. ගිය තුල එහෙම යන්න බෑ. ඊළඟට සඳහන් කරනවා පරිභෝගයට හරීම සැපයි පහසුයි. අස් කරන්න දෙයක් නැහැ. අතු ගන්න දෙයක් නැහැ. දූවිලි පිහින්න දෙයක් නැහැ. මොබ් කරන්න එකක් නැහැ. කිසිම දෙයක් නැහැ. ගේ හරියට ඒ වගේ සම්බාධ සහිතයිනේ. දූවිලි පිහින්න ඕනේ, අතු ගන්න ඕනේ, අල්මාරි පිහින්න ඕනේ, වැසිකිලි යොදන්න ඕනේ, කුස්සිය සකස් කරන්න ඕනේ. මේ ප්‍රශ්න කොච්චරනම් තියෙනවද? ඒ මොකවත් මේ ගහට මොකවත්ම නැහැ. පහසුයි සැපයි. ඊළඟට සඳහන් කරනවා ඕන තරම් සෙනසුන් තියෙනවා. මේ ගහ මුලට මං අද ආහාර සොයාගෙන ගිහිල්ලා එනකොට කවුරු හරි ඇවිල්ලා නම් මට ඊළඟ ගහ තියෙනවා. ඊළඟ දවසේ නෝඩ එතනත් කවුරු හරි නම් මට තවත් ගහක් තියෙනවා. එහෙනම් ඕන තරම් සේනාසන තියෙන ඒ පහසුකම තියෙනවා. අපි එනකොට අපේ ගෙදර කවුරුවත් පදිංචි වෙලා නම් අපිට මේ වැඩේ කරන්න බෑ. එක්ක ගහ මරා ගන්න වෙනවා, නැත්නම් අඩු කියා ගන්න සිද්ධ වෙනවා. ඒ කරදර මොකවත් නැහැ මේ සේනාසනෙන් එළියට ගියාට පස්සේ. එහෙනම් මේ ගාථා රත්නේ මෙන්න මේ කාරණා ටික ඔක්කොම අන්තර්ගත කරලා සිහිපත් කරනවා. නව දෝෂයකින් යුක්ත වූ ඇඳිසලුව හැරපීමේ 12 අනුසයකින් යුක්ත වූ වැහැරි සූර දැරීමේ. එහෙනම් නව දෝෂයයි 12 ආනිසංසයයි මොකද්ද කියලා අපි කතා කළා. අට දෝෂයකින් ගැවසීගත් පන්සල හැරපීමේ දස ගුණයකින් යුක්ත වූ රුක්ක මූලයට එළඹීමේ. වපුට නිපන් රෝපණය කොට නිපන් ධාන්‍ය නිර්වශේෂයෙන් හලෙමි නොයෙක් ගුණයෙන් යුක්ත වූ තුවටුවෙන් ඉගිලි වැටුණු ඵල වැළඳීමේ. මට මොකවත් ධන දාන්නේ හොයන්න දෙයක් තිබුණේ නැහැ. නටුවෙන් ගිලිහිලා වැටිච්ච ඵල මං අනුභව කළා. ඊළඟට සඳහන් කරනවා ඒ අසපුවේ හිඳීමේ සිටීම් සක්මනින් පදන් වීර කලෙමි. සතියක් ඇතුළත අභිඥා බලයට පැමිණීමේ. මං අසපුවට වෙලා ඉඳගෙන ඉඳිමින් හිටිමින් විතරයි නිදාගත්ත කියලා සඳහන් කරක් නැහැ. මං ඒ අසපුවේ හිඳීමේ සිටීමේ සක්මනින් පදන් වීර කලෙමි. ඉඳිමින් හිටිමින් සක්මනින් පදන් වීර විතරක් කළා. ඉඳගත්ත හිටගත්ත සක්මන් කළා. සතියක් ඇතුළත අභිඥා බලයට මම පැමිණුණා. එහෙනම් අපි මුලින් සඳහන් කළා බොහොම උග්‍ර තපසක් උග්‍ර වීරියක් කරලා තමයි මේ සතියක් ඇතුළත පංච අභිඥා සහ අෂ්ටව සමාපatti ලබාගත්ත කියලා සඳහන් කළේ. ඊළඟට සඳහන් කරනවා මෙසේ හේයින් තාපස ශාසනයෙහි වශී වූ මා අභිඥා සිද්ධියට පැමිණි කලෙහි ලෝකනායක වූ දීපංකර නම් ජිනපඤ්ඤ මාරයන් වහන්සේ උපන්සේක. මම මේ විදිහට අභිඥා ලැබලා ඉන්න වෙලාවේ දීපංකර නම් වූ ජිනේන්ද්‍රයන්න් වහන්සේ ලෝක දිනපු මහ උතුමන් වහන්සේ ලෝක ධාතුවේ පහළ වුණා. ඒ කියන්නේ උන්වහන්සේ අභිඥා ලැබලා ඉන්න වෙලාවක තමයි දීපංකර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා තියෙන්නේ. බෝසතාණන් වහන්සේ යටිට ඉඳලා බුද්ධත්වයේ ලැබලා තියෙන්නේ. ඒ කාරණාවේ මම මේ අභිඥා ලබා සිටින මොහොතේ උන්වහන්සේ ජිනේන්ද්‍රයන් වහන්සේලෝ පහළ වුණා. ඔබ පිළිසිඳ ගන්නා කල්හිද මව් කුසින් නික්මෙන කල්හිද බුදුවන කල්හිද ධම්සක් දේශන කල්හිද මම ධාන රතෙහි ඇලුනිමි. සතර තැන්හි දෙතිස් පෙර නිමිති නොදිටීමි. එනම් මෙතන සඳහන් කරනවා උන්වහන්සේ මාතෘ ගර්භයේ ඉපදෙන කොටත් සුමේද පඬිතුයෝ ඉඳලා තියෙනවා. ඔබ පිළිසිඳ ගන්නා කල්හිද මව් කුසෙන් නික්මෙන කල්හිද උපදින කොටත් හිටියා.
බුදුවන කල්හිද දම්සක් දෙසන කල්හිද මම ධ්‍යාන රතිහියලු නෙමි. ඔබේ ජීවිතයේ මේ සියලු කාර්යයන් සිද්ධ වෙනකොට මම ධ්‍යාන සෝයෙන්මයි කාලය ගත කළේ. සතර තැන්හි දෙතිස් පෙර නිමිති නොදිටීමි. එවනට මම දෙතිස් පෙර නිමිති නොදිටීමි. මෙතන දෙතිස් පෙර නිමිති කියලා සඳහන් කරන්නේ බෝසතාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනකොට නිමිති 32ක් පහළ වෙනවා. මෙතන සඳහන් කරනවා සතර තැන්හි දෙතිස් පෙර නිමිති නොදිටීමි. කාරණාව අප විමසන්න වෙයි කියලා හිතෙනවා. සතර තැන්හි සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ අවස්ථා පහක නිමිති 32ක් පහළ වෙනවා මේ අවස්ථා පහේදීම. ඉතින් මෙතන නම් අවස්ථා හතරක් සඳහන් කරනවා. අවස්ථා හතරක් සඳහන් කරන්නේ තාම අවස්ථා හතර ගෙවුනි පරිනිර්වාණය තාම සිද්ධ වුණේ නැහැ. මේ අවස්ථා හතරෙදිම පෙර නිමිති 32ක් පහළ වෙනවා. අපි මේ 32 කලින් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ දේශනාව ඉදිරියට අපිට 32ම සම්පූර්ණව සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. නිමිති 32ක් පහළ වෙනවා. ඒ කාරණාවයි මෙතන සිහිපත් කරන්න. පසල් දනව්හි ජනයෝ තථාගතයන් පවරා තුටුසිත ඇත්තාහු ඔබ වඩනා මග සුද්ධ කෙරෙති. පසල් දනව්හි ජනයෝ මේ ප්‍රත්‍යන්ත දේශයක ටිකක් ඇතුළු නගරයෙන් බාහිර ප්‍රදේශයක ජනතාව භාග්‍යතුන් වහන්සේට දන් දීම සඳහා දානයක් පිළියෙල කරලා ඒ දානශාලාවට වඩින්න මග හදනවා. දාන තියෙන තැනට දානශාලාවට වඩින්න පාර හදනවා. පසල් දනව්හි ජනයෝ තථාගතයන් පවරා තුටුසිත ඇත්තාහු ඔබ වඩනා මග සුද්ධ කරති. එකල්හි මම් සිය අසපුවෙන් නික්ම එදවස් වැහැරි සලමින් අහසින් ගියමි. එකල්හි මම සිය අසපුවෙන් නික්ම එදවස් වැහැරි සලමින් අහසින් ගියමි. මේගොල්ලෝ පාර හදනවා. පාර හදන වෙලාවේ මම මේ වැහැරිය ඇඳගෙන අහසින් යනවා. අහසින් යන වෙලාවේ තමයි දකින්නේ මේ පිරිස පාරක් හදනවා. පාරක් හදනවා දැක්කට පස්සේ එතනම බිමට බහිනවා. මේ පාර හදන ජනතාව සුමේද තාපසතුමාව හොඳට අඳුරනවා. නොදන්නවා එහෙම නෙවෙයි. හොඳට අඳුරනවා. තාපසතුමාට පංච අභිඥා අෂ්ට සමාපatti තියෙන බව මේ මිනිස්සු දන්නවා. නමුත් තාපසතුමා මේ පිරිසට කතා කරලා කියනවා මටත් ওই පාර හදන්න ටිකක් ඉඩ දෙන්න කියලා. ඒක ඊළඟට සඳහන් කරනවා හටගත් සොම්නස් ඇති තුටු පහට වූ ප්‍රමුදිත වූ ජනයා දැක එකෙනෙහි අහසින් බැස මිනිසුන් විචාලෙමි. බොහොම ප්‍රීතියක් ඇති වුණා මට පාරක් හදනවා දැකලා. ඒ පාර හදනවා දැකලා ඇති වූ ප්‍රීතිය නිසා මම බිමට බැහැලා ඒගොල්ලන්ගෙන් ඇහුවා මොකද්ද මේ කරන එක කියලා. තුටු පහට වූ ප්‍රමුදිත වූ හටගත් සොම්නස් ඇති මහජන තෙමේ මාර්ගයේ සුද්ධ කෙරෙයි. අංජස වටුම අයන සංඛ්‍යාත වූ මාර්ගයේ කවරක් හට සුද්ධ කරනු ලැබේද? මේ බොහෝ සම්බාධ සහිත වූ මේ මාර්ගයේ කුමක් සඳහා ඔබලා සුද්ධ කරන්නේද කියලා තමයි විමසන්නේ. මා විසින් පිළ උස්නා ලද ඔහු මෙසේ පැවසූහ. ලොව අනුත්තර වූ සම්්‍යක් සම්බුද්ධ වූ ලෝකනායක වූ දීපංකර නම් ජිත පංචමාර වූ බුදු උපන්හ. ඔබට අංජස වටුම අයන සංඛ්‍යාත මාර්ග සුද්ධ කරනු ලැබේ යයි. බුද්ධ යනු අසා එකෙනෙහි මට ප්‍රීතිය උපන. බුද්ධෝ යයි කියමින් සොම්නස් බින්දිමි. බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා ආරංචි වෙනකොට මට අප්‍රමාණ ප්‍රීතියක් ඇති වුණා. බුද්ධෝ කියලා මම ඒ කාරණාව හැම වෙලාවෙම මෙනෙහි කළා. මේ ප්‍රීතියෙන් මේ කාරණාව මෙනෙහි කරනකොට එහි සිට
සතුටු වූයෙමි. ප්‍රීතියෙන් විස්මිත සිත් ඇතියෙම් මෙසේ සිටියෙමි. මේ දීපංකර පින් කෙතෙහි කුසල් බිජුවට රෝපණය කරන්නෙමි. ෂණ සම්පත් නහමක් ඉක්ම ඒවා. මට ඇතිවෙච්ච ප්‍රීතිය නිසා මන් තීරණය කළා මේ දීපංකර නම් කුසල් සහිත කෙතේ මේ කෙතේ මගේ කුසල් නැමැති බීජ රෝපණය කරන්න ඕනේ කියලා. කුසල් නැමැති බීජ රෝපණය කරන්න නෙමෙයි ෂණ සම්පත් නහමක් ඉක්ම ඒවා. මේ කුසල් නැමැති බීජ රෝපණය කරන්න නම් ෂණ සම්පත් නහමක් ඉක්ම ඒවා. දැන් සිද්ධ වෙනවා වැඩ කරන්න. මහන්සි වෙන්න සිද්ධ වෙනවා. නමුත් මගේ මහන්සිය මගේ ශක්තිය උන්වහන්සේ වෙනුවෙන් කැප වේවා. උන්වහන්සේ වෙනුවෙන් මගේ ශක්තිය වැය වේවා. මේ කාරණාවට සූදානම් වෙලා මාර්ගය පිළිසකර කරන්න අවසර ඉල්ලනවා. මටත් ඉඩක් දෙන්න. ඉදින් බුදුනට මග සුද්ධ කරව් නම් මටත් එක් අවස්කාශයක් දෙව්. මමද වටුම අයන සංඛ්‍යාත මාර්ගයේ සුද්ධ කරන්නේ. බුදුන්ට වඩින්න පාර හදනවා නම් මටත් අවකාශයක් දෙන්න. මමත් මේ දුර්ග මාර්ගයේ භාග්‍යතුන් වහන්සේට වඩින්න පිළිසකර කරන්නම්. එකල්හි ඔහු මට මග සුද්ධ කරනු සඳහා එක් පෙදෙසක් දුන්හු. එකල්හි මම බුද්ධෝ සිතමින් මග සුද්ධ කෙරෙමි. උන්වහන්සේට ලැබෙන්නේ කොහොම තැනක්ද? උන්වහන්සේට ලැබෙන්නේ ගොඩ කරගන්න බැරි මඩ වගුරක්. මේ පිරිස ඇයි උන්වහන්සේට මඩ වගුරක් දෙන්නේ? මේ පිරිස දන්නවා මේ මඩ වගුර අපට ගොඩ කරලා ඉවර කරන්න බෑ. තාපසතුමාට නම් 이르දි තියෙනවා. ඒ නිසා තාපසතුමා මේ මඩ වගුර 이르දියෙන් ගොඩ කරයි. ඒ නිසා තාපසතුමාට මඩවල දෙන්න. ඉතින් සඳහන් කරනවා තාපසතුමාට මඩවල දුන්නේ 이르දියෙන් ගොඩ කරන්න. තාපසතුමා තීරණය කරනවා මේ මඩවල 이르දියෙන් ගොඩ කෙරුවොත් මට ලැබෙන පින් ප්‍රමාණය අඩු වෙනවා. කායික ශක්තිය යොදලා වෙහෙස මහන්සි වෙලා දාඩිය මුගුරු හලලා මේ මඩවල ගොඩ කරන්න අවකාශ ලැබුණොත් මට සිද්ධ වෙන්නේ අප්‍රමාණ වූ කුසලයක් අත්පත් කරගන්න. මාගේ මාර්ගයේ කොට්ටාශය කොට නොනිම් කල්හි මහා මුනි වූ පස්මරුන් දිනු දීපංකර සර්වඥයන් වහන්සේ ෂඩ් අභිඥා වූ තාදී ගුණ ඇති පහ වූ රාගාදී මල ඇති සාර ලක්ෂයක් රහතුන් සමග මගට පිළිපන්සේක. මට දුන්න කොටස මාගේ මාර්ග කොට්ටාසේ නොකට නිමිකල්හි තාම නිමා කරගන්න බැරි වුණා. මාර්ග කොටස නිමා කරගන්න බැරි වුණා. දීපංකර බුදු පියාණන් වහන්සේ 4 ලක්ෂයක් මහරහතන් වහන්සේලා සමග මේ මොහොතේ මගට පිළිපන්න. මේ කාරණාවෙදිත් අපට විමසන්න කරුණු හරියට තියෙනවා. අතීතයේ අය කෙසේනම් දන් දීලා තියෙනවද? 19කට දන් දී ගන්න ගියොත් අපි මොනතරම් කලබල වෙනවද? දුවනවා, පයින්නවා, හැසිරෙනවා. කොයිතරම් අමාරුද අපිට 19කට දන් දෙන්න. දැන් මේ දානශාලාවට කී නමක් වඩිනවද? ලක්ෂ 4ක් වඩිනවා. කොහොම ආසන පනවන්න ඇද්ද? කොහොම දන් පිළිගන්වන්න ඇද්ද? කොහොම දන් උයන්න ඇද්ද? කොහොම උන්වහන්සේලාට උපස්ථාන කරන්න ඇද්ද? කොයි විදිහේ ශාලා පිළියෙල කරන්න ඇද්ද? මේක කාරණාවක්වත් අපිට හිතා ගන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ. සාර ලක්ෂයක් මහරහතුන් සමග උන්වහන්සේ මගට පිළිපන්නවා. රහතන් වහන්සේලා සමග මගට බැහැලා භාග්‍යතුන් වහන්සේ වඩිනවා. සතුටු දේව මිනිසයෝ පෙර ගමන් කෙරෙති. බොහෝ බෙර වයති සාදුකාර පවත්වති. දෙවියෝ මිනිසුන් දකිති. මිනිසයෝ දෙවියෝ දකිති. ඒ දෙව් මිනිස් දෙපසම ඇදලි බැඳ තථාගතයන් වහන්සේ පසුපස්සේ යති. දෙවියන්ට මිනිස්සු පේනවා. හරි ආශ්චර්යමත් අවස්ථාවක් මේක. දෙවියන්ට මිනිස්සු පේනවා, මිනිසුන්ට දෙවියෝ පේනවා. දෙවියොත් සාදු කියනවා, මිනිස්සුනුත් සාදු කියනවා. ඔක්කොම එකතු වෙලා සාදු කියා බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් යනවා. දෙවියෝ තූර්ය වාදනයෙන්ද, මිනිස්යෝ මානුෂික තූරයෙන්ද ඒ දෙපක්ෂයේහි වූ වාදනය කෙරෙමින් තථාගතයන් පසුපස්සේ යති.
ආකාශ සංඛ්‍යාත නබස්හි නොයෙක් අහස්හිද දෙව්ලොවහිද දෙවියෝ දිව්‍ය මදාරා මල්ද පියුම්ද පරසතු මල්ද ඒ දෙසින් විසිරුවත්. දෙවියෝ දිව්‍යමය තූර්ය භාණ්ඩ වාදනය කරනවා. මිනිස්සු මනුෂ්‍යමය තූර්ය භාණ්ඩ වාදනය කරනවා. දෙපස ඉන්න අය වැඳගෙන බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ ගමන් කරනවා. සමහර දිව්‍ය තූර්ය වාදනය කරනවා. සමහර දිව්‍ය ලෝකේ තියෙන මදාරා මල් අරගෙන මල්පිති පාර පුරා ඉහිරවනවා. භාග්‍යතුන් වහන්සේ ඇතුළු 4 ලක්ෂයක් මහරහතන් වහන්සේලා මේ සියලුම හරසර මැද්දේ උන්වහන්සේලා දානශාලාවට වඩිනවා. පොළොව තලෙහි වූ මිනිසයෝ සපු මල්ද සරල හොර කුසුම්ද කොළොම් මල්ද නා දොඹ වැටකේ මල් ඒ දෙසින් නහත්. පොළොව තලයේ ඉන්න මිනිස්සු මනුස්ස ලෝකයේ තියෙන සපු මල්, නාමල්, දොඹ මල්, වැටකේ මල් ආදී විවිධාකාර මල් වර්ග අරගෙන භාග්‍යතුන් වහන්සේ පුදමින් පිටිපස්සෙන් ගමන් කරනවා. මම එහි හිසකෙස් මුදා වැහැරිද සම්කඩද කලල් මත වතුරුවා අඳෝමුකව හෝමි. මම තාමත් මඩවල ගාව භාග්‍යතුන් වහන්සේ ඉදිරියට වඩිනවා. මේ මගින් වඩින්න ඕනේ. නමුත් මඩවල තාම ගොඩ වෙලා නැහැ. මට සාදුකාර කියා පසුපස්සේ යන්න හැටියකුත් නැහැ. මට වාදනය කරන්නත් නැහැ. මට මල් විසිරවන්නත් නැහැ. ඒ නිසා මම මගේ කෙස් වැටිය විසිරවලා මේ මඩවලේ මුණින් අතට දිගා වුණා කියලා සඳහන් කරනවා. එහෙමනම් මිනිස්සු තාපසතුමාට බාර දුන්නේ මඩවලක්. ඒක 이르දියෙන් ගොඩ කෙරුවේ නෑ. පින් මදි නිසා මහන්සි වෙලා ගොඩ කරන්නම තීරණය කළා. එතුමා තනියම පස් කප මේ මඩවල ගොඩ කර ඉන්නකොට දකින්න අසිරිය තමයි මේ දකින්න තියෙන්නේ. එහෙනම් දීපංකර බුදු පියාණන් වහන්සේ අවුරුදු ලක්ෂයක් ආයු වළඳන බුදුරජාණන් වහන්සේ නමක්. අවුරුදු ලක්ෂයක් ආයුෂ උන්වහන්සේට. 4 ලක්ෂයක් මහරහතන් වහන්සේලා. මේ වඩිනකොට දෙවිවරු මදාරා මල් වලින්, මිනිස්සු සපු මල්, නාමල්, දුඹ මල් වලින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. මේ වඩිනකොට මහ පොළොව මෘදු වෙනවා. භාග්‍යතුන් වහන්සේ පාය තියෙනකොට මහ පොළොව මෘදු වෙනවා. සඳහන් කරනවා අපි මේ නිදාගන්න මෙට්ටේ කොට්ටේ පෑගුවොත් යම් සෝයක් පාදයට දැනෙනවද? භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල බාර ගන්න මේ මහ පොළොව ඒ විදිහට මෘදු වෙවි තමයි සිරිපතුල බාරගන්නේ. ඊට අමතරව තවත් සුවිශේෂී කාරණා රැසක් මේ වෙලාවේ සිද්ධ වෙනවා. වැස්ස වලාහක දෙවියෝ පාරට වහිනවා. පාරට විතරයි වහින්නේ. වැහිපොද වට්ටනවා. පාර තෙමීගෙන යනවා වැහිපොදින්. සුළඟට අධිපති දෙවියෝ ඒත් සමගම පාරේ තියෙන කොළරොඩු ඔක්කොම පාරෙන් අයින් කරලා දානවා. වලාහක දෙවියෝ බලාකුළු වල ඉන්න දෙවිවරු බලාකුළු තල්ලු කරගෙන ගිහිල්ලා සූර්යයා වහලා දානවා. සූර්ය රශ්මිය පතිතේන එක අඩු කරනවා. ස්වභාවයෙන්ම ගස් කොළන් තමන් අතුවග පළදරලා තියෙන මල් පාරට නැමි මල් පිටි පාරට වට්ටනවා. භාග්‍යතුන් වහන්සේ මග වඩිනකොට මේ වාගේ සිද්ධ වෙන අසිරියෙන් අසීමාන්තිකයි. ඉතින් සම්මා සම්බුද්ධ කියන මේ මහෝත්තම රත්නය මේ මහ පොළොව උන්වහන්සේ පිළිගන්න කොහොම සූදානම් වෙලා ඉන්න ඇද්ද? එනම් භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල බාර ගන්න මහ පොළොවක් වෙන්න තිබුණා නම් ඒකත් කොයිතරම් වාග්යද? මහ පොළොව ලබන වාග්ය අපිට ලබන්න බෑනේ. භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල හැම වෙලාවෙම මහ පොළොව සිප ගන්නවා. නමුත් අපිට භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල සිප ගන්න ලැබුණ නැති වුණාට භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරපු සංසාර විමුක්ති මාර්ගයේ සැනසෙන්න අපිට පාර භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ වඩිනවා. සුමේද තාපසතුමා ප්‍රාණ පරිත්‍යාග කරලා මඩවලේ දිග ඇරිලා ඉන්නවා. මේ වෙලාවේ දීපංකර බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා නතර වෙනවා. නතර වෙලා සුමේද තාපසතුමා දිහා හොඳට බලනවා. කවුද මේ ජීවිතේ පූජා කරලා තියෙන්නේ? ඒ කාරණාව සිහිපත් කරනවා.
පෘථිවිහි හොත් මට මෙබඳ වූ චිත්ත විතර්කයක් ඇතිවිය. මම අද කැමති වූයේම් නම් මගේ රාගාදී කෙලෙසුන් දවන්නෙමි. මේ මඩවලේ දිගෑරිලා කල්පනා කරනවා මම කැමති නම් අද මට මේ මොහොතේ පුළුවන් මගේ රාගාදී ක්ලේශ ධර්මයන් සියල්ලම දවලාලු කරලා දාන්න. මේ අත්බවෙහි අප්‍රකට වේශයෙන් දහම් පසක් කිරීමෙන් මට කවර ප්‍රයෝජනයක්ද? සර්වඥතා ඥානයට පැමිණි දෙවියන් සහිත ලොව බුදුවන්නෙමි. මේ ආත්ම භාවයේ අප්‍රකට වේශයෙන් රහත් බව ලබා ගන්න එකෙන් මට ඇති ප්‍රයෝජනයක් නැහැ. එහෙමනම් මමත් දවසක සර්වඥතා ඥානය ලබා ලෞතර බුද්ධ රාජ්‍යම ලබා ගන්නවා කියලා තීරණය කරනවා. තමාගේ බල දක්නා වූ පිරිමණියක්ව එකලාව තරණය කිරීමෙන් මට කවර ප්‍රයෝජනයක්ද? සර්වඥතා ඥානයට පැමිණ දෙවියන් සහිත ලෝවැසියන් තරණය කරන්නේ. තනියම සංසාරي තරණය කරන්න මට පුළුවන්. මට ඒ බලයේ ශක්තිය තියෙනවා. නමුත් මගේ ශක්තිය පාවිච්චි කරලා මගේ බලය පාවිච්චි කරලා තනියම සංසාරي තරණය කරලා මම මොනව කරන්නද? සසර දුක් විඳින අහිංසක දෙවි මිනිසුන්ට මග කියලා දීලා ඔවුන් සංසාරයෙන් එතර කරවමින්ම එතර යන්න නැත්තම් ඒ මගේ එකම අභිඥාවයි පැතුමයි. පුරුෂෝත්තම වූ බුදුන් කෙරෙහි කරන ලද මාගේ මේ අධික සත්කාරයෙන් සර්වඥතා ඥානයට පැමිණ බොහෝ ජන සමූහයා සසරින් එතර කරවමි. පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරන ලද්දා වූ මාගේ මේ අධික වූ සත්කාරයෙන් සර්වඥතා ඥානෙම මම ලබනවා. එහෙනම් ප්‍රාර්ථනා කරන්නේ සර්වඥතා ඥානය ලබන්න මම මේ පරිත්‍යාගය කරනවා. පින්නතනේ මේ සර්වඥතා ඥානය ලබන්න උග්‍ර පරිත්‍යාගයක් කරන්න ඕනේ. එhmenan මෙතනදී සුමේද තාපසතුමා ජීවිත පරිත්‍යාගයයි කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලාට ජීවිතේ පූජා කරනවා. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා මාගේ ශරීරයේ ඒ දණ්ඩක් කරගෙන ඒ මතින් දානශාලාවට වැඩම කරන්න කියන ආරාධනාවයි කරන්නේ. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බලනවා කවුද මේ ජීවිතේ පූජා කරන කෙනා. ඒ වෙලාවේ උන්වහන්සේ අරමුණු කරගන්නවා මේ ජීවිතේ පූජා කරලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි. මතු අනාගතයේ ලෝක ධාතුවේ පහළ වෙන සම්මා සම්බුද්ධත්වයට පත්වන මහෝත්තමයා තමයි මේ මඩවලේ දිගෑරිලා ඉන්නේ. ඒ නිසා ආපහු හැරිලා ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා දිහා බලනවා. මේ තාම උන්වහන්සේගේ ඥාන ශක්තියට විතරයි මේ කාරණා වැටහුනේ. අනික් අය කවුරුවත් දන්නේ නැහැ. මිනිස්සු දන්නෙත් නැහැ මේක. හැරිලා බලලා අර මහරහතන් වහන්සේලාට කියනවා මහණෙනි මේ පුද්ගලයෙක් මඩවලේ දිගෑරිලා අපට ජීවිත පූජාවක් කරලා තියෙනවා. මේ ජීවිත පූජාව බාර ගන්න පුළුවන් මට විතරයි. මා හැර දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ වෙන කිසිම පුද්ගලයෙකුට මේ පිටට පය තියන්න නම් වරක් නැහැ කියලා සඳහන් කරනවා. පුළුවන් කමක් නැහැ. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි කුමන හේතුවක් නිසාද? ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ මඩවලේ දිගෑරිලා අපට ජීවිත පූජාවක් කරලා තියෙනවා. උන්වහන්සේ මේ වෙලාවේ ඉතා දීර්ඝ විවරණයක් ලබලා දෙනවා. තවත් මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් ගත වෙච්ච තැන දඹදිව ඔක්කාක රාජ පරම්පරාවට අයිති මහා සම්මත රාජවංශයේ ඔක්කාක රාජ පරම්පරාවට අයිති සුද්ධෝදන නම් පුණ්‍යවන්ත තාත්තා කෙනෙකුට දාව මහා මායානම් පුණ්‍යවන්ත මෑණි කෙනෙකුගේ කුසේ පිළිසිඳගෙන දස මාසයක් මාතෘ ගර්භය තුල ජීවත් වෙලා සම්පූර්ණ වූ මාස 10ක් ඇවෑමෙන් නිමිති 32ක් පහල කරමින් ලෝක ධාතුවට පහළ වෙවි සිද්ධාර්ථ ගෞතම නමින් නමක් ලබා ගන්නවා. අවුරුදු 29ක් ගිහි කාමභෝගී ජීවිතයක් ගෙවනවා. අවුරුදු 35න් අවුරුදු 29න් ගිහි ගෙදර අතහැරලා දාලා මහා විනිශ්ක්‍රමණය කරලා අවුරුදු 35න් ගෞතම සම්මා සම්බුද්ධ කියන නමින්
ලෞතුරා බුද්ධ රාජ්‍යයත් පත් කරගන්නවා. ඒ මහා පුරුෂයන්න් වහන්සේ තමයි මේ මඩවලේ දිගෑරිලා අපට ජීවිත පූජාවක් කරලා තියෙන්නේ. ලෞතුරා බුදු වෙන මේ මහෝත්තමයන්න් වහන්සේගේ පිටට පය තියන්න තවත් ලෞතුරා බුදු කෙනෙක් හැර වෙන කිසි කෙනෙකුට පුළුවන්කමක් නැහැ කියලා දේශනා කරනවා. මේ වෙලාවේ සුමේද තාපසතුමා මහරහතන් වහන්සේ නමකට වඩා ඉහළයි. තාම රහත් නුනට මහරහතන් වහන්සේ නමකට වඩා ඉහළ තැනකයි ඉන්නේ සුමේද තාපසතුමා. ඒ කාරණාව අපිට මනාව පැහැදිලි වෙන තැනක් නේ. දෙව්ලොව වැඩ ඉන්න වෙලාවේ සුද්ධාවාසී ඉන්න මහරහතන් වහන්සේලා ඇවිල්ලා දන ගහලා ආරාධනා කරන්නේ කාලෝ අයන්තේ මහාවීර උපාද මාතු කුච්චියන්. මාතෘ ගර්භයෙන් බිහි වුණාට පස්සේ 10000ක් සක්වලවල් Tamanට පේන්නේ එක මිදුලක් වගේ පේන්නේ. සක්වලවල් 10000ම පේන්නේ එක මිදුලක් වගේ. ඒ වෙලාවේ නැගිනහිර දිහාව බලනවා. මේ පැත්තේ ඉන්නවට මට වඩා උසස් කෙනෙක්. ඒ පැත්තෙන් දෙවියෝ ഘോഷා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේට වඩා කොහෙද උසස් අය? උතුරු දිහාව බලනවා, දකුණු දිහාව බලනවා. හැම පැත්තෙම ഘോഷා කරනවා. ඔබ වහන්සේට කොහෙද ඔබ වහන්සේට වඩා උසස් අය? ඒ වෙලාවේ තමයි හත් පියවරක් උතුරට වඩින්නේ අර අභීත සිංහනාදේ කරමින්. මේ වෙලාවෙත් මහා කල්ප 16000ක් පමණ ආයුෂ තියෙන. ටිකක් නෙමෙයි මහා කල්ප 16000. බුද්ධාන්තර ලෞතුරා බුදුරු 7 දෙනෙක් විතර දැකපු බ්‍රහ්ම රාජයෝ මේ වෙලාවේ ඉන්නවා. රහතන් වහන්සේලා. උන්වහන්සේලා ඇවිල්ලා දන ගහලා වඳිනවා. වැඳලා කියනවා මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේට වඩා උතුම් අය කොහෙද මේ සක්වලේ තව? එhmenan ඒ කාරණාවෙන් පේනවා මහරහතන් වහන්සේ නමකට වඩා බෝසතාණන් වහන්සේ ඉහළයි. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේට විතරක් මේ පිටට පය තියන්න පුළුවන් වෙන කාටවත් පය තියන්න බෑ කියලා දේශනා කරන්නේ දෙවියන්ට බබුන්ට මරුන්ට කාටවත් බෑ කියලා දේශනා කරනවා. ඉතින් ඒ වෙලාවේ බැරි වෙලාවත් දීපංකර බුදු පියාණන් වහන්සේ 4 පද ගාතාවක් දේශනා කළා නම් සුමේද තාපසතුමා ඒ මඩවල උඩම රහත් වෙනවා. දේශනා කරන්නේ නැහැ. උන්වහන්සේ රහත් වෙන්න බලාපොරොත්තුවක් නැති නිසා රහත් වෙන්නෙත් නැහැ. බලාපොරොත්තුවක් ඇතුව මට සංසාරේ කෙරවල කරන්න ඕනේ කියලා අදහසක් තිබුණා නම් 4 පද ගාතාවක් විතරයි අහන්න ඕනේ. රහත් වෙන්න ඒ තරම් පිම්පිරිලයි තියෙන්නේ. ඉතින් අපිට ඉදිරියේ අබිනීහාරය සාකච්ඡා කරන්න තියෙන නිසා මේ කරුණු සියල්ල අබිනීහාරය තුල අන්තර්ගත වෙලා තියෙනවා. මේ වෙලාවේ පුෂ්ප පූජාවක් කරනවා. දීපංකර බුදුරජාණන් වහන්සේ මල් පූජා කරනවා සුමේද තාපසතුමාට. තරුණියක් තමයි මල් අරගෙන එන්නේ. මේ නීති විවරණේ ඇහිලා තරුණියක් මල් අරගෙන එනවා. තමන්ගේ අතේ මල් නැලි 8ක් තියෙනවා. එතන නැලියක් කියලා සඳහන් කරන්නේ මල් මිටක් කියන එක. මල් මිටි 8ක්. මේ ටික ගෙනල්ලා මල් මිටි 8න් 5ක් දීපංකර බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මනා සුවඳින් යුක්ත මේ මල් භාග්‍යතුන් වහන්සේට පූජා වේවා. ස්වාමීනි මේ මල් පූජා කරලා මා ලබන කුසලය ඔබ වහන්සේ මොහොතකට කලින් නියත විවරණ ශ්‍රී දේවා වදාළ මේ මහා පුරුෂයාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කර ගැනීම සඳහා මගෙන් උපකාරයක් හැටියට ඒ කුසල් අත්පත් වේවා කියලා පින් පවුනනවා. ඊතුරු මල් මිටි 3ක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා ස්වාමීනි යම් දවසක මේ මහා පුරුෂයාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබන්නේද උන්වහන්සේගේ ශාසනයේ මගේ ජීවිත ගමන කෙරවල කරගන්න මගේ සංසාර ගමන කෙරවල කරගන්න මටද වාග්ය උදා වේවා කියලා ඊතුරු මල් මිටි 3 පූජා කළා. දීපංකර බුදුරජාණන් වහන්සේ මේ මල් සුමේද තාපසතුමාගේ ශරීරේ පුරාම ඉහිනවා. ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලාත් මල් ඉහිනවා. මේ සියලු දෙනා වහන්සේලාගෙම පුෂ්ප පූජාවෙන් භාග්‍යතුන් වහන්සේ වඩිනවා. වඩින්නේ ප්‍රදක්ෂිනා කරලා. බුදුරජාණන් වහන්සේ නමක් කවදාවත් එහෙම ප්‍රදක්ෂිනා කරන්නේ නැහැ. නමුත් ප්‍රදක්ෂිනා කළ යුතු ගුණවන්තයාට ප්‍රදක්ෂිනා කරනවා. බුදුරජාණන් වහන්සේ කොයි තරම් නිහතමානීද? සුමේද තාපසතුමා කවුද? දීපංකර බුදුරජාණන් වහන්සේ කවුද? නමුත් තාපසතුමාට ප්‍රදක්ෂිනා කරනවා කියලා කියන්නේ ගරු කෙරුවා කියන එකයි. වඳින්නේ නැහැ වැඩි හිටියෝ. නමුත් Tamanට වඩා ගුණයෙන් ඉහළ නම් ප්‍රදක්ෂිනා කරනවා. ඒ වැන්දා හා සමාන. අපි නම් වැන්දා හා සමාන ගරු කිරීමක්. බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමාට දක්වන්න තියෙන ඉහළම ගෞරවයක් කිය දක්වන්නේ. ප්‍රදක්ෂිනා කරනවා. ඉතින් අද මේ නිහතමානිකම් අපි අදර නැහැ. ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා
සුමේද තාපසතුමා ප්‍රදක්ෂිනා කරලා වැඩියට පස්සේ මල් ගොඩක් උඩ ඉඳගෙන තමයි කල්පනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ මට බාර දූර කාර්යයක් පැවරුවා. ඒ කාර්යය මා කෙසේ සමෘද්ධමත් කරගත යුතුද? මේ බුද්ධ වංශ අට කතාවේ සුමේද කතා කියන මේ කාරණාව ගාථා 184කින් යුක්තයි. ඉතින් ඒ කාරණාවම අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අපි අද සාකච්ඡා කරන්න යෙදුනේ ගාථා 55ක් විතරයි. එනම් මේ කාරණාව දීර්ඝව සාකච්ඡා කළොත් උන්වහන්සේ පිළිබඳව ඇති වෙන ශ්‍රද්ධාව තව තවත් දියුණු කරගන්න අපිට පුළුවන්. නමුත් අපි පින්නතුන් මේ දේශනාව නැවත නැවත ශ්‍රවණය කරලා උන්වහන්සේ මේ අත්හැරීම ගැන කියන කාරණාව දැන් සාමාන්‍ය අපි අහගෙන හිටියා විතරයි. මේක මෙනෙහි කර කර මේ අත්හැරීම නෙක්ඛම්මය උන්වහන්සේ කොහොමද දැක්ුවේ? මේ මහා පුරුෂයාට මේ නෙක්ඛම්ම චේතනාව පහළ වෙන්නේ කාගේවත් අවවාද අනුශාසන ඇතුව නෙමෙයි ස්වයම්බූ ඥාණයෙන්මයි. එනම් සුමේද තාපසණන් මොනතරම් ඥාන වෘද්ධියක්ද කියන කාරණාව ඇතුව එතන පටන් උන්වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව අවදි කර ගැනීම අපේ ජීවිතය අපි පුරුදු කරගන්න අවශ්‍යයි. එහෙම වුණොත් අපිට සැක නැතුව සරණ යන්න පුළුවන්කම ලැබෙන ශ්‍රද්ධා මාත්‍රයක් දිනු කරගන්න පුළුවන් වේවි. මේ දේශනා මාලාවේ ඒ කායන අරමුණත් සියලු දෙනාට බුදුන් සරණ යන්න ශ්‍රද්ධාව දිනු කිරීමේ මඟ කියලා දීමයි.